සියලු දෙනාටම තිරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි සියලු දෙනාම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි සුපුරුදු ධර්ම දේශනාව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඒ සඳහා අදත් අප සමග සම්බන්ධ වෙනවා අවසරයි පූජනීය අලව්‍යානෝමදස්සී ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපි ඊටාම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා අදට නියමිත ධර්ම දේශනාව පවත්වන ලෙසට. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් මේ මිදිරි උදෑසන අපි සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ විවදාල ඒ උතුම් ධර්මය මොකක්ද, ඒ ධර්මයේ තුල කියලා තියෙන සත්‍ය කුමක්ද කියලා ඉගෙන ගන්නට. මේ ධර්මයේ ඉගෙන ගන්නකොට ධර්මය වැටහෙන්නේ, එතන ධර්මයට යොමු වෙන්නේ ඒ නුවණ මට්ටම අනුව. අපි දන්නවා අපි මේ ඉගෙන ගන්න ධර්මය අපේ භාෂාව නෙමෙයි. මේ භාෂාව පාවිච්චි කරේ අතීතයේ මාගධි රටේ මිනිස්සු. එතකොට ඒ රටේ අය ඒ භාෂාවෙන් යුක්තවම, ව්‍යවහාරික භාෂාවෙන් යුක්තවමයි ධර්මය ඇහුනේ. ඒ වගේම තමයි ඒ කාලේ අයට තිබුණ මතක තබා ගැනීම උපරිමයි. අද අපට ඒකත් අඩුයි. එතකොට ඒ ව්‍යවහාරික භාෂාවම සජ්ජායනා කරමින් ඒ විදිහට මතක තියාගත්තා. අද අපි සජ්ජායනා කරන්නේ නැහැ. ඒ විදිහට මතක තියාගන්නෙත් නැහැ. ඒ වගේම ඒ ව්‍යවහාරික භාෂාවක් නෙමෙයි අපේ තියෙන්නේ. ඒ සමාජයේ විමුක්තිකාමී චින්තනයක් තිබ්බේ. සමාජයේ අද අපේ සමාජයත් විමුක්තිකාමී චින්තනයක් නෙවෙයි. එතකොට විමුක්තිකාමී චින්තනයක් තිබිච්ච, තමන්ගේ ස්වකීය භාෂාව වෙච්ච, එයත් සජ්ජායනා කරමින් පොත්වල නැහැනේ. දැන් ඒ නිසා වැදගත් වැඩිනේ. දැන් අපේ පොත්වල තියෙනවනේ, තාක්ෂණය තුල තියෙනවනේ, කම්පියුටර් ආදි තුල. ඒ මොකක්වත් නැහැ. එහෙනම් මතක තබා ගැනීම මෙච්චර වැදගත් වැඩි. ඒ වැදගත්කම එක්කම සජ්ජායනාව මතක තබා ගැනීම. විමුක්තිකාමී චින්තනය. එවැනි අය තමයි ධර්මයේ ඒ විදිහට මතක තියාගෙන විමුක්තිකාමී සමාජයක ස්වකීය භාෂාවෙන් සජ්ජායනා කරමින් හොඳට මතක තියාගත්ත අය තමයි තමන්ගේ මව් භාෂාව. මේ අර්ථය මොකද්ද කියලා හොයන්නේ. අනිත් අය නෙමෙයි. ඒ අයත් හොයනවා. ඒ අය මේකේ අර්ථය මොකද්ද කියලා ධර්ම සාකච්ඡා කරන්න, විවර නොවෙච්ච දේ ඉවර කරගන්න සබ්‍රහ්මචාරින් වහන්සේ ළඟට යනවා. එහෙනම් ස්වකීය භාෂාව වුණත්, විමුක්තිකාමී චින්තන සමාජයක් වුණත් නිතර සජ්ජායනා කරමින් කටපාඩම් කරගෙන තිබුණත් අර්ථය සම්පූර්ණයෙන් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒ විදිහට මූලික වූ දේ හම්බ වෙන්නට ඕනේ. එහෙම වුණාමයි එතනින් එහාට නුවණ වැඩෙද්දී හොයාගෙන යන්නේ. එහෙනම් පින්වත්නි, අපි අද ගොඩක් කතා කරන ධර්මපර්යය අපි ඉස්මතු කරන්න බලන්නේ මූලිකව ඒ තුල ඉස්මතු වෙලා තියෙන දේ. එතකොට ඒක අනුව අපි කොහොමද මේ තුල මොකද්ද කියලා තියෙන්නේ කියලා බලන්න යමු වෙන්නට ඕනේ. හැබැයි මූලික දේ වැරදුනොත් අමාරුයි.
මූලික දේ නිවැරදි වෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ භාෂාව තුල කියවිලා තියෙන දේ සම්පූර්ණ නිරවුල් වෙන්නට ඕනේ. ඊළඟට තමයි අර පරියාය මේ සියල්ලක්ම එක්ක හොඳට බලන්නට ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට අපි ධර්මයේ ඉගෙන ගන්නකොට තමයි අපි ක්‍රමානුකූල වර්ධනය වෙන්නේ. දැන් අපිට හිතෙන්න පුළුවන් සමහර ලාවට අපි සමහර ඒවා කතා කරනකොට ඒවා ගැඹුරු වැඩි. ඒ දේශනාවේ තියෙනවා. ඉතින් අර විදිහට දරාගත්ත අයටත් ධර්ම සාකච්ඡාවක් වෙනම අනුදරනවා නම් ඒ විදිහට හොඳටම දන්න අයටත් එතකොට එහෙනම් ඒ ධර්ම සාකච්ඡාව යෙදෙන්නේ යාගේ මට්ටම අනුවනේ. හැබැයි එතකොට ධර්මයේ ඉගෙන ගත්ත කෙනෙකුට යම් කිසි තියෙනවා එයාගේ කෝණේ එක්ක තේරුම් ගත්ත මට්ටම. හැබැයි ඒක ලෝකෝත්තර මඟ වෙන්නේ නැහැ. ඒකෙන් තමයි ඉදිරියට යන්න තියෙන්නේ. එතනින් එහාදී කොච්චර කතා කරලා සමහර ලාවට වැටහෙන්නේ නැහැ. දැන් බලන්නකෝ දීඝනග සූත්‍රයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කහද රහත් වෙනවා දීඝනග සෝතපන්න වෙනවා. ඇයි මේ වෙනස? එතකොට ඒ කෙනා ඒ ගත්ත නුවණ ගත්ත ස්වභාවයක දැන් අපි දන්න ධම්මචක්ක සූත්‍රය බුදුරණවහන්සේ මාසයක් තිස්සේ දේශනා කළා. නිකම්ම කියෙව්වද? හැබැයි වෙන දෙයක් කිව්වද? නෑ. ඒකේ තියෙන කරුණමයි පෙන්වුවේ. හැබැයි අර වැරදි විදිහට ගත්ත කරුණු තමයි අයින් වෙන්නේ. දැන් අයින් වීමක් නෙවෙන්නේ එකතු වීමක් නෙමෙයිනේ. ඊතර වෙනවා කියනකොට විවර වීමක් නෙවෙන්නේ. අන්නර විවර වෙනවා. අරව ටික මේ අතහැරලා යනවා. හැබැයි ඒක අතහැරින්න ඇතුළේ වැඩෙන්න ඕනේ යම් කිසි මට්ටමකට. එහෙම නැත්තම් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි තුලත් හොඳට බලන්නට ඕනේ. අපි දැන් ගොඩක් වෙලාවට යම් කරුණු අපට ගෝචර, ඒ කියන්නේ අගෝචරමද? ඒකේ මොකද්ද කිව්වේ කියලා අපට හිතන්නවත් බෑ කියන කාරණා තියෙන්නේ. සමහර දහම් පරියායවල වල. එතකොට ඒක අපට මොකද අපි ඔක්කොම එකම මට්ටමක නෙමෙයි අපි මේක ධර්මයේ කතා කරන්නේ. අපි මේ කතා කරන ධර්ම පරියායේ ඒ කෙනාගේ මට්ටමටයි තියෙන්නට ඕනේ. අපි ඒ කෙනාගේ මට්ටම අනුව ඒ ධර්ම පරියාය අපි දැනගෙන අපි තෘප්තිමත් වෙන්නට ඕනේ. ඊළඟට තමයි අපි දැනගන්න ඕනේ මෙතනින් එහා දෙයක් තියෙනවා කියලා. අපි ඔන්න ඔය ස්වභාවය අපි තුල ඉස්මතු වුණොත් තමයි ඉදිරියට යෑමක් තියෙන්නේ. හැබැයි ප්‍රමාද වෙන්නත් බෑ. හැබැයි අර දැන් ඕකතන සුටි කියන්නේ බැහැ ගන්නවා ඉල්පෙනවයි කියලා. ඔය දෙක වෙන්න බෑ. එකකින් බැහැ ගන්නවා අනිත් එක අතික්‍රමණය කරන්න. ඒ කියන්නේ අර නුවණ මදිකම තියෙද්දි අපි අරකට එක දුක් වෙනවා ඊළඟට. ওই දෙකයි වෙන්නේ. හැබැයි දුක් වීමත් ඒ තුළ පිහිටීමත් මෙන්න මේ දෙකම නැතුව ක්‍රමානුකූලව අපට වර්ධනය වෙන්න අපි ඊට අනුව කන් යොමු කරන්නට ඕනේ. ඉතින් මම මේ කරුණ ඔබට කිව්වේ සමහර ලාවට අද අපි ඉගෙන ගන්න දහම් කරුණු මේ දවස්වල අපි කතා කරන දේ ගොඩක් ගැඹුරුයි. මේ ගැඹුරු කරුණු අපට ඒ දේ ගෝචර නොවනකොට කෙනෙකුට ගෝචර වෙන්න නෙවෙයි ගොඩක් අයට දුකයි. හැබැයි ඉතින් ඒක ඇයි? අපි හිතනවා අපට තේරෙන්න ඕනේ කියලා. අපි හිතනවා මේ ධර්ම පරියාය ඔක්කොම අපට ගන්න පුළුවන් කියලා. අපි අර ක්‍රමානුකූලත්වය ගැන හිතන්නේ නැහැ. මේ ධර්ම පරියායක් අහද්දී සියලු දෙනාටම එක විදිහට ඒක ගෝචර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෝචර වෙන්නේ කියන්නේ ඒක කියපු කාරණාව අනුව අතුල වැඩෙන්නේ නැහැ. හැබැයි අපි දැනගන්නට ඕනේ ඒක වඩා ගන්න ඕනේ කියලා. ඒක මොකද්ද කියන එක හොයන්න ඕනේ කියලා. ඒ සෑහීමකටපත් වීමට තියෙන්නට ඕනේ. හිත දුකටපත් වෙන්නේ නැතුව හිත උද්ධාමයටපත් ඔය දෙකම වෙන්න බෑනේ. උද්ධාමයට යන්න බෑ දුකටපත් වෙන්න බෑ. එහෙම වුණාමයි ටික ටික ඉදිරියට යමු වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ. අද තියෙන්නේ චන්න සූත්‍රය. ඒකං සමයං භගවා ඒකං සමයං සම්භවල තේරා බික්කු
වාරාණසියං විහෙරති. මේ දේශනාව ගොඩක් වෙලාවට තියෙන්නේ බුදුරණවහන්සේ පිරිනොම් පෑවට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක සිදුවෙච්ච සාකච්ඡාවක් තමයි තියෙන්නේ. මොකද මිත්‍ර ආනන්ද බුදුරණවහන්සේ මේ වැඩ වාසය කරනවා කියලාත් පැහැදිලි කරන්නේ නැහැ. ඒ කාලේ තේර භික්ෂුන් වහන්සේලා බැරණැස සිපතන මිගදාවේ වැඩ වාසය කරා. අතකෝ ආයස්මා ඡන්නෝ සායන සමයම් පටිසල්ලානං උට්ඨිතෝ ඡන්න ස්වාමීන් වහන්සේ හවස් කාලේ විවේකයෙන් නැගිටලා හවස් කාලේදී යතුරු අරගෙන කුටි ගානේ ඉෂ්ඨවිර භික්ෂුන් ඉන්න තැන් වලට ඇවිදිනවා. ඉෂ්ඨවිර භික්ෂුන් ඉන්න තැන් වලට ගිහිල්ලා කියනවා ඕවදන්තු මං ආයස් මට අවවාද කරන්නකෝ තේර ආයස්මතුන්ලා මට අවවාද කරන්නකෝ කියලා ඉල්ලලා සිටිනවා. මට ධර්ම කතාව කියලා දෙන්නකෝ කියලා ඉල්ලනවා. එවන් උත්‍ය ආයස්මන්තං චන්නං තේරම් බිකුං ඉතින් ආයස් චන්න ස්වාමීන් වහන්සේට මේ තේර භික්ෂු මෙහෙම කියනවා. රූපං කෝ ආවුසෝ චන්න අනිච්චං. චන්න රූපය අනිත්‍යයි, වේදනා අනිත්‍යයි, සංඥා අනිත්‍යයි, සංකාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි. දැන් විතර මේ සමාජී තාත්වික භාෂාවේ දුන්න අර්ථයක් නේ. එතකොට සමාජයේට අයිති විදිහටමයි මේ වචනේ තියෙන්නේ. රූපය විඳීම, හඳුනා ගැනීම, දැන ගැනීම මේවා අනිත්‍යයි. මේවා අනාත්මයි. සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ ධම්මා අනාත්තා. මෙහෙම තේර භික්ෂුන් කිව්වට පස්සේ චන්න ස්වාමීන් වහන්සේට මෙහෙම හිතෙනවා. අනේ හිතෙන එකක් නේ. මයම්පිකෝ වේතං එවං හෝති රූපං අනිච්ච වේදනා අනිච්ච සංඥා අනිච්ච මමත් රූපේ මටද මෙහෙම හිතෙනවා. කියන්නේ මට මේ හිතුණා යන ස්වාමීන් වහන්සේට මේ ඉතින් මටත් එහෙමමයි වෙන්නේ. ඒ කියන්නේ මමත් එහෙමම තමයි මේ දැන් දකින්නවා පජානාති අවබෝධ එහෙම කතන්දරයක් නෑ. මයම්පිකෝ වේතං එවං හෝති. මටත් ඒ විදිහටම තමයි මේ හම්බෙලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. මම මෙහෙම දැනගත්තා පජානාති වුණා කියලා එහෙම නෙමෙයි කියන්නේ. මටත් ඒ විදිහටම තමයි හම්බෙලා තියෙන්නේ. මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් සබ්බේ සංඛාර අනාත්තා සබ්බේ සංඛාර අනිච්ච සබ්බේ ධම්මා අනිත්තා. අතජපන සබ්බ සංඛාර නමුත් මේ සීල සංස්කාර සමතේ වූ සීල සංස්කාර ඉක්මවීමෙන් තණ්හාව ඡය වීමෙන් විරාග නිරෝධ නිබ්බාණය මේක හිත පහදින්නේ නැහැ නේ. පක්ඛන්දති නප්පසිදති නසන්තිත්‍ති නාදි මුච්චති. පරිසස්සන මට පසුතැවීමයි පරිසස්සන උපාදාන. ඒ පසුතැවීමත් එක්කමයි බැඳිලා ඉපදීමක් තියෙන්නේ. මේ සිත පච්චුදාවත්තන්ති මනස යොමු වෙලා තියෙන ඒකත් එක්කමයි. අතකෝ මේ චරහිම මට මේ මම හැසිරෙන්නේ මේ මගේ ආත්මය කියන මේ එකත් එක්කමයි හැසිරෙන්නේ. නකෝ පණේවම් මේ ධර්මය දකින්න මට යොමු වෙන්නේ නැහෙනේ. කෝනුකෝ මේ ධම්මං කවුද මට නම් ධර්ම දේශනා කරන්න ඉන්නේ මේ විදිහට ධර්ම දකින්න පුළුවන් ඉන්න. ඔන්න චන්න ස්වාමීන් වහන්සේට හිතන එක. එතකොට දැන් පංචීපාස්කන්ධය අනිත්‍යයි අනාත්මයි සබ්බ සංඛාර අනිත්‍යයි අනාත්තයි කියලා මෙන්න මේ විදිහට තමයි මට දැන් මේ හිතන එකන්නේ කියන්නේ. මටත් හිතන කියන්නේ ඒ කියන්නේ නම් යම් කිසි විදිහකට ලෝකේ අනික මේ ලෝකේ තාත්වික විමුක්තිකාමී ස්වභාවයක් ඇති වෙච්ච සමාජයක නෙමේ කතා කරන්නේ. ඇත්තටම Tamanට අනිත්‍ය අනාත්ම වශයෙන් සබ්බේ සංඛාර අනිත්‍ය අනාත්ම වශයෙන් පජානාතිත්ව Tamanට වැටහීමක් තියෙනවා. ඔන්න බලන්න මේක හොඳට කරුණක් තේරුම් ගන්න. Tamanට වැටහෙනවා. මොකක් වටේටද? අනිත්‍යයි අනාත්මයි හැටියට. හැබැයි අනිත්‍යයි අනාත්මයි හැටියට මේව හොඳට වැටුණාට මේ මාර්ගයේ ඉපදුනා කියන එක නෙමෙයි. එහෙනම් බලන්න මේ අද අපි ගත්තහම අපටත් අනිත්‍ය මේ වංච පාස්කන්ධය අනිත්‍යයි මේවා අනාත්මයි සබ්බේ සංඛාර අනිත්‍යයි අනාත්මයි කියලා
මහර වෙලාවට මොන හරි ක්‍රමයකින් වැටහෙනවා කියන එක. කියන්නේ හිතෙනවා කියන එක මයම්පිකෝ ඒතන් එවන් හොසි. චන්න ස්වාමීන් වහන්සේට හිතුණා මමත් මේ විදිහටම තමයි මටත් හම්බ වෙන්නේ කියලා. මටත් දෙක හොඳටම හම්බ වෙනවා. හැබැයි පජානාති කියලා කියන කාරණාවත් එක්ක නෙමෙයි කතා කරන්නේ. පටිසංචික්කති කියන කාරණාව එක්ක නෙමෙයි කතා කරන්නේ. දැන් පටිසංචික්කති පජානාති යෝනිසෝ මනසික ඔය වගේ දෙයක් කතා කරා නම් ඔන්න ඒක මාර්ගය කියන කාරණාවට අදාළයි. මේ කෙනත් එක්කමයි. දැන් ඒක ඇත්තටම අර යෝනිසෝමනසිකාරය කියලා වචනේ දාන්න ඕනේ නැහෙනේ බොරුවට. දැන් අපි යෝනිසෝමනසිකාරය කියන වචනේ බොරුවට දානවනේ. නමුත් චන්න ස්වාමීන් වහන්සේට යෝනිසෝමනසිකාරය කියන වචනයක් ඒකට යෙදෙන්නේ නැහැ. මොකද මේ දන්නවා ඒ කනුව යන්නේ නැහැ කියලා දන්නවා. හැබැයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දන්නවා. හැබැයි ධර්මයට අනුව යන්නේ නැහැ. එන යෝනිසෝමනසිකාරය කියන එක දාන්නේ නැහැ චන්න ස්වාමීන් වහන්සේලා. ඒකට අනුව යැවීමක් නැහැ නෙමෙයි. ධර්මයට අනුව අත මගේ හැසිරීම තියෙන්නේ ආත්මයි කියලාමයි මම ධර්මයේ දකින්නේ නැහැ. කවුද මට ධර්මයේ දකින්න යමක් කියලා දෙන්නේ කියලා. එතකොට ඒ නිසා තමන්ටම යෝනිසමනසිකාරය කරනවා. තමන්ටම හිතෙන්නේ නැහැ මම මේ ධර්මයේ පටිසංසික්කති කරනවා මේ පස්සති කරනවා ඥානති වෙනවා කියලා ඒ කරුණු එන්නේ නැහැ. හැබැයි ධර්මයේ තමන්ට වැටහෙනවා. ඒ කරුණ එනවා. ඔන්න ඒ දෙක වෙන්වීමක් යාට තියෙනවා. ඔන්න ඒක විවෘතත්වය කියන්නේ. වෙන්වීමක් තියෙනවා. මාර්ගයේ ඉපදීමක් නැති බව දන්නවා. හැබැයි වැටහෙනවා කියලා තේරීම තියෙනවා. එතකොට එහෙම වැටහීමක් ඇති වුණා නිසා තමන්ට වැටහීමක් ඇති වෙන නිසා ඒ දන්නවා අනේ ඒ උනාට නිවීම අන්න දැන් ලෝකෝත්තර මාර්ගය කියනකොට එකදී ඊතර වීම කියන ඉස්මතු වීමනේ ප්‍රකට වෙන්නේ. අනේ ඉතින් ඒක හිත බැහැගන්නේ නෑනේ. ඒකත් දන්නවා. හැබැයි පජානාති කියන එකක් නෙමෙයි කියන්නේ. මේ සංස්කාරයන්ගේ හිත බැහැගන්නේ නැහැ කියලා පජානාති වශයෙන් නෙමෙයි කතා කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට චන්න ස්වාමීන් වහන්සේ හිතුණාට පස්සේ අතකෝ ආයස්මතු චන්නසෙට තෝ චන්න ස්වාමීන් වහන්සේ හිතෙනවා අයංකෝ ආයස්ම ආනන්ද ස්වාමීන් වහන්සේ ගෝසිතාරාමයේ වැඩ වාසය කරන කොසබෑනුවර සාස්ෘණ වහන්සේත් වර්ණනා කරා විඤ්ඤු සබ්‍රහ්මචාරින් වහන්සේලාත් වර්ණනා කරන මේ ආනන්දයන් වහන්සේ හරි දක්ෂයි කියලා ධම්මදේශනාවට දක්ෂයි කියලා. ඉතින් අතිචපන ආයස්මා ආනන්දොත් තාවතිකං විසට්ටං යන්නුන ආයස්මත් මේ ආයනස ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට යන්නට ඕනේ. මටත් ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන විශ්වාසයක් තියෙනවා. වඩින්නට ඕනේ කියලා චන්න ස්වාමීන් වහන්සේට හිතෙනවා. අතකෝ ආයස්මා ඊළඟ චන්න ස්වාමීන් වහන්සේ මේ සේනාසන ආදිය සකස් කරලා මේ පාතර සිවුරු අරගෙන කොසබෑනුවරට පිටත් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේට වන්දනා කළ සතුටු වුණා. අතුරු ස්වාමීචීදිලා චන්න ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි අවත්නි මට මේ බර්ණ සිද්ධි මෙන්න මේ විදිහට මම හවස් කාලේ දුර්ගවල් කුටිය වහලා යතුරු අරගෙන ස්ථීවර භික්ෂුන් වහන්සේලාගේ කුටි ගානේ ගියා මට අවවාද කරන්න සේක්වා කියලා. දැහැමි කතා කරන්න සේක්වා කියලා. ඉතින් ස්ථීවර භික්ෂුන් වහන්සේලා මට කිව්වා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි. අනාත්මයි සියලු සංස්කාර අනිත්‍යයි සියලු ධර්ම අනාත්මයි කියලා මට ඉස්තවර භික්ෂුන් දේශනා කරා. ඉතින් ඒ වෙලේ මට මෙහෙම හිතුණා මටද ඒ විදිහටමයි හම්බ වෙන්නේ. ඒ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි ඒවා අනාත්මයි සබ්බේ සංකාර අනිත්‍යයි ධම්මා අනාත්තයි කියලාමයි මටත් හම්බ වෙන්නේ. නමුත් මේ සංස්කාර සංසිඳීමෙන් විරාග නිරෝධයෙන් නිබ්බාණයට ඊට පහදින්නේ නැහැ. පරිත්‍යාසනාවමයි උපදීමක් තියෙන්නේ. ඒ වගේම මනසේ පරිසස්සනා ඉපදීමෙන් පනස ඒකත් එක්කමයි යොමු වෙලා තියෙන්නේ. මගේ මේ ආත්මය කියනමයි හැසිරීමක් තියෙන්නේ. ධර්මයේ දැකීමකට යොමු වෙන්නේ නැහැ. කවුද මේ ධර්ම දේශනා කරන්න දක්ෂ ධර්ම කතික කියලා කවුරු හරි මට දේශනා කරන්න හොඳයි කියලා හිතුණා. ඉතින් ඒ අවස්ථාවේදී මට හිතුණා සාසුන් වහන්සේත් වර්ණනා කළා තියෙනවා නුනේ සබ්‍රහ්මචාරින් වහන්සේත් වර්ණනා කළා තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන්න දක්ෂයි කියලා. ඉතින් මටත් ඒ පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට මේ එළඹුණේ. ස්වාමී ආනන්දයන් වහන්සේ මට ධර්ම දේශනා කරනසේක්වා මට අවවාද කරනසේක්වා මට අනුශාසනා කරනසේක්වා මට දැහැමි කතා කරනසේක්වා කියලා ඉල්ලා සිටිනවා.
කරෝතු මං ආයස්මාන ධම්මං කතං කතතාහං ධම්මං පස්සේ යන්ති එත්තකේම්පි මයං ආයස්මතෝ චන්නං අත්තමනෝ අබිරද්දා මේ ප්‍රමණයකින්ම චන්නයන්ට සතුට කියන්නේ චන්නයන්ට මේ කරුණෙන්ම චන්නගේ හිත ප්‍රමුජිත භාවයකට නැත්නම් සතුට භාවයකට ඇති වෙලා චන්නට ආවා මේ ධර්මය අහන්න අබිරද්දා ඒ කියන්නේ ආරාධිතය කියන්නේ ඒකට යොමු වීමක් ඇති වුණා. චන්න එක හෙලි කළා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ චන්නගේ මානවල බිඳුන බව හම්බුණා. මානේ කිල පබින්දති. එතකොට එනං අර මාන්නෙන් හිටපු චන්න ස්වාමීන් වහන්සේ ගැන මේ කියන්නේ. ඊළඟට චන්න සෝතං බබ්බෝ ධම්ම චන්නට දැන් කන් යොමු කරන්න අන්න බලන්න. ප්‍රධාන කාරණා මොකද්ද ධර්ම අවබෝධ කරගන්න පඬිතකමද නේ. මේ කියන්නේ චන්න සෝතං බබ්බෝ සී ධම්මං විඤ්ඤුතින්ති. මේ ධර්මයේද කන් යොමු කරන්නට ඒක දැනගන්න සුදුස්සෙක් බවට පත් වුණා. චන්න මේ ධර්මය අහන්නට ඒක දැනගන්න සුදුස්සෙක් බවට පත් වුණා. අහන්න දැනගන්න මිසක් අවබෝධ කරන්න කාරණාවට නෙමෙයි තාම කියන්නේ. උන බලන්න එහෙනම් මේ අර විදිහට දන්න කෙනෙක් අර පංචපාස්කන්ධය අනිත්‍ය අනාත්ම වශයෙන් දැන් සුදුසු කෙනෙක් බවට පත් වෙලා දහම අහන්න. සුදුසු කෙනෙක් බවට පත් වෙලා දහම අවබෝධ කරන්න නෙමෙයි දැනගන්න. විඤ්ඤුතුන් තියෙන්නේ. දහම අභඤ්ඤාති නෙමෙයිනේ. දැන ගැනීමට ධර්මයේ දැන ගැනීමට බහුයත්වයකට යොමු වුණා චන්න. අර සියල්ලම දන්න චන්නේ පංචපාස්කන්ධ අනිත්‍ය අනාත්ම වශයෙන්. එතකොට අතකෝ ආයස්මා චන්නස මේ චන්න ස්වාමීන් වහන්සේට දහම් දිසන සුදුස්සෙක් කියලා මෙන්න මේකත් එක්ක දැන් ප්‍රීති ප්‍රමුජිත භාවයක් හටගත්තා. උලාරම් පවිස්පා මොජ්ජම් බබ්බෝ කිරස්මින් ධම්මං විඤ්ඤූති. මට දැන් ධර්මය දැනගන්න පුළුවන් කියලා ධර්මය දැනගන්න සුදුස්සෙක් කියලා හරි ප්‍රීති ප්‍රමුජිත භාවයක් ඇති වුණා. සම්මුඛා මේතං ආවුසු. දැන් ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ එකක්ද? නෑ. අවචන්නේනි භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයේදී භගවතෝ සුතං සම්මුඛා භාග්‍යවතුන් වහන්සේ සම්මුඛයේ වෙන්න මේ විදිහට කච්චානගොත්ත භික්ෂුවට අවවාදයක් කරා භාග්‍යවතුන් වහන්සේ. මොකද්ද? දනිසිතං කෝයං කච්චාන ලෝකෝ යේබෝය නති තංචේව නති තංච ලෝක සමුදයංච කෝ කච්චානතා භූතං සමපඤ්ඤාය පස්සතෝ යාලෝකේ නති සාන හෝති ලෝක නිරෝධං කෝ කච්චානතා භූත සමපඤ්ඤාය පස්සතෝ යාලෝකේ අති තාසාන හෝති උපවිපාදානා විනිවේස විනිබද්දෝ කෝයං කච්චාන ලෝකෝ යේබුයේන තංචායං උපවිපාදාන චිත්ත සාදිත්තානා විනිවේසානුසයන්න උපේතින උපාදීසින අදිත්තාති අත්තාමේජ දුක්ඛමේ උපජ්ජමාන උපජ්ජ දුක්ඛං නිරුද්ධමාන නිරුද්ධති නඛංකතින විචිකිච්ඡිත පරප්පච්චය ඥානය වසෙත්ත හෝති එතාවතාකෝ කච්චාන සම්මාදිට්ඨි හෝති. දැන් මේ කච්චාන ස්වාමීන් වහන්සේගේ පරියාය චන්න ස්වාමීන් වහන්සේට බුදු ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා සම්මාදිට්ඨිය ඇති වීමට. සම්මාදිට්ඨිය ඇති වීම සඳහා අවශ්‍ය කාරණා ඉදිරිපත් කරනවා. කච්චාන ඉදිරිපත් කරපු කරුණ තමයි චන්න ස්වාමීන් වහන්සේ කියන්නේ. දෙකක් ඇසුරු කරගෙනයි කච්චායන මේ ලෝකයේ තියෙන්නේ. ද්වයන්නිසිතං බලන්න ඒකම ආනන්ද ස්වාමීන් වහන්සේ කී දේශනා කරන්නේ නැත්නම් බුදුරණවහන්සේ නැති නැහැනේ පිරිනොම් පාලානේ. ඒකම දේශනා කරනවා. පුදුම ගෞරවය. බුදුරණවහන්සේ දේශනා කරපු එකම දේශනා කරනවා කච්චායන දෙකක් ඇසුරු කරගෙනයි තියෙන්නේ. මේ ලෝකය මොකද්ද? ඇත කියන එකයි නැත කියන එකයි. ලෝක සමුදය කච්චායන තහබුත් සමපඤ්ඤාය පස්සතෝ ලෝක සමුදය තහත් වශයෙන් දකිනකොට ලෝකයේ ඇත කියන කාරණාව නැත කියන කාරණාව දුරු ඉස්ලාම දුරු වෙනකොට මොකද්ද සමුදය දකින්දී නැති වෙනවා කියන කාරණාව නැති වෙනවා නැත විනාශය කියන එක ඉස්සලාම දුරු වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අද අපි භාවනා කරලා ගොඩක් වෙලාවට යන්නේ නැහැ කියන එක තියෙනවා නැහැ කියන එකට යමු වෙන එකනේ. නැහැ කියන එක දුරු වෙනව නෙමෙයි නැහැ කියන එකට යමු වෙනවා කියන එක. මොකද දැන් ඔන්න
අපි තුල දැන් මොනවා හරි තිබ්බ එක නැහැ. තිබ්බ එක නැහැ කියන කාරණාවට ගිහිල්ලා. ඉස්සල්ලාම සමුදය දකිනවා කියනකොට නැහැ කියන එකයි දුරු වෙන්නේ. හට ගන්නවනේ. අපිට තියෙනවා ඔන්න දැන් දැනගත්තා ඒක නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක නැතිවීමකට තමයි අපි කැමති. ඔන්න හඳුනාගත්තා ඒක නැහැ කියන එකට තමයි අපි කැමති. ඔන්න දැන් කෙලෙසයක් ආවා ඒක නැහැ කියන තමයි අපි ඒ කියන්නේ අපි හැම වෙලෙම නැත පැත්තරම නැත පැත්තට යනවා කියන්නේ සමුදය දකින්නේ නැහැ කියන එක. එහෙනම් සමුදය දැක්කහම නැත කියන එක දුරු වෙනවා. ඉස්ලාම් දුරු වියුත්තේ ඇත නෙමෙයි නැත. හොඳට මතක තියාගන්න. අපි දුරු කරන්න හදන්නේ අපි නැත තියාගන්න හදන්නේ. නැත කියන පැත්තට යොමු වෙන්න හදන්නේ. ඒකයි නැත කියන ඉස්ලාම දුරු වෙන්න ඕන නැත්තේ. නැත කියන දෘෂ්ටිය දුරු වෙන්නට ඕනේ සමුදය දකිනවා. ලෝක නිරෝධංගෝ කච්චන්තහබු සමපඤ්ඤය පසතු අන්න ලෝක නිරෝධය යථාර්ථ වශයෙන් දකිනකොට මොකද වෙන්නේ? සාලෝක්‍යාත්තිතා සහන හොති. අන්න නිරෝධය දකිද්දී ඇත කියන එක දුරු වෙනවා. එහෙනම් නිරෝධය දකිද්දී ඇත කියන එක දුරු වෙන්නේ. ඊට ඒක නිසා නිරෝධා සමුදය සත්‍ය දකින්නට ඕනේ. අපි සමුදයක් හොයනවා කියලා නොහරි අපි බලන්න යොමු වෙන්නෙම හොඳට හිතලා බලන්නකෝ. යොමු වෙන්නෙම නැති කරන්නනේ. විඥානීය නැහැ කියන එක බලන්න. විඥානීය හැඟීම තියෙන නැත කියන පැත්තට යන්න. දැනගැනීම නැත කියන පැත්තට යන්න. ඊළඟට සංස්කාරය කියන කාරණේ ඒකේ අර්ථවත් නැහැ කියන එකට යන්න තමයි අපි උත්සාහ කරන්නේ ඉස්සරලාම. හැබැයි සමුදය දැකීමේදී නැත කියන එක දුරු වෙන්නට ඕනේ. ඒ නිසා මේකේ හොඳ පැති දෙකක් තියෙනවා හොඳට කල්පනා කරන්න. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා කච්චන සාන්නාසෙට දැන් මේක කොහොමද වෙන්නේ? අත්තිසාන හෝති. උපය උපාදාන අබිනිවේෂ විනිබද්දෝ කොයන් කච්චාන ලං වෙලා බැඳිලා බැහැගෙන වාසය කරනකොටයි ඒ බුයේන කච්චායන. ඔය විදිහට කියන්නේ වෙන්නේ මොකද්ද? ඇත නැත කියන කාරණාව ඇති වෙන්නේ ලං වෙලා බැඳිලා බැහැගෙන වාසය කරනකොට. ඒකට ගොඩක් එක නිකම්ම නෙමෙයි ලං වෙලා බැඳිලා බැහැගෙන වාසය කරනවා. ඔක්කොම ටික තියෙනවා. කෝ කච්චාන ලෝකයේ යේබුයේන තංචායන් උපයුපාදාන සිතස අදිත්‍යානාවේ නිවේසුන න උපේති. මෙහෙම වෙනකොට මොකද වෙන්නේ? ඇත නැත කියන එක දුරු වෙනකොට අන්න එතකොට ලං වෙලා බැහැගෙන බැඳිලා වාසය කිරීමකට යන්නේ නැහැ. න උපේති. හැබැයි නිවුන කියලා එක නෙමෙයි කියන්නේ. නිවුන නෙමෙයි. ඒ විදිහට වෙන්නේ නැහැ. දැන් අපිට බලන්න යමක් නිෂ්ඨාවටම හරි කියලා යන්න මොකද්ද වෙන්නේ? නිෂ්ඨාවටම යන්න වෙන්නේ උපය උපාදාන නිවේෂ අබිනිබ්බ වෙන්නට ඕනේ. හරි නෙමේක. හරියටම හරි කියන්නේ ආයම් මේ විදිහට. දැන් දිට්ඨිගත මේ කාලකාලාම සූත්‍රයේ බුදුරණවහන්සේ පෙන්නන්නේ මේ ලෝකේ ditthutumuta විඤ්ඤාත සියල්ලම අවබෝධ කරා. අවබෝධ කරා ඒක ලෝකයේ සියලුම දේ අවබෝධ කරා කියලා. හැබැයි එකතු වුණේ නැහැ. ඊළඟ බුදුරජාණන් මේක අවබෝධ කරාය කිව්වොත් බොරුවක් කියනවා, මුසාවක් කියනවා. එතකොට බලන්න එහෙනම් ඒ පරයයන්නේ කතා කරේ. පුත්තජන කෝණයට කියලා දෙනවා. ඔව් මම ඔක්කොම දැක්කා. ඒක තව දියුණු වෙනකොට අනිත් පැත්තත් එක්ක කතා කරලා පෙන්නනවා ඒ අර ආර්ය කෝණයට එක එකයි කෝණත් එක්කයි කතා කරන්න තියෙන්නේ. අපි ඔක්කොම මොකද බලන්නේ? අපි ඔක්කොම බලන්න යනවා පුතඥ කෝණයට පේන විදිහට අපි පුතඥව ඉඳගෙන ධර්මපරියායටම යන්න යනවා. ඔන්න ඔකයි වැඩේ තියෙන්නේ. දැන් අවබෝධ කරානේ හරිනේ සත්‍යයි කියලා හම්බුණානේ දුක්ඛාර සත්‍ය ඔන්න මුලින්ම පෙන්වන්න තියෙන්නේ ඒක ඇත්ත හම්බුණානේ කියන එකනේ. හැබැයි ආර්ය කෝණයක බලනකොට මේ ඊතර වීමක් නේ තියෙන්නේ. හැබැයි ඒක පුත්තජන කෝණයට යනකොට පුත්තජනියට එහෙම කතා කරන්න ගියොත් වෙන්නේ අර අවිනිශ්චිත භාවය. ඒ කියන්නේ අර අවිනිශ්චිත භාවයකට ගියා කියන එක. ඇයි ඒක හරිනම් ඒ තුළ ඉන්නට ඕනනේ පුත්තජන කෝණයෙන් බලනකොට. එතකොට එහෙනම් පුත්තජන කෝණයට ඒකට එකතු වෙන්නේ නැහැ කියලා කියනකොට දැන් හරි දෙයක් නම් ඒකට බැහැගත්තානේ හරිනේ ඒක.
අවිනිශ්චිත නිසානේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා අර එහෙම කෝණයක් නේ පුතඥයට යන්නේ ඒ විදිය බලනකොට. එතකොට බලන්න ඕනේ මේ කාරණාව එන කෝණ දෙක එක. එතකොට දැන් මෙතනදි වෙන්නේ මේ සම්මාදිට්ඨිය කියන්නේ උපය උපාදාන අබිනිවේෂ මොකක් එක්කද මේ ඇත නැත කියන කාරණාව ඒ අවබෝධය අන්නේ විදිහටයි තියෙන්නේ. ලං වෙලා නැහැ. හැබැයි මේ සකස් වෙන්නේ නැද්ද? සකස් වෙනවනේ. ඉතින් සකස් වීමක් තියෙනවනේ. ලං වීමක් නැහැ, බැඳීමක් නැහැ, එක්වීමක් නැහැ. ඒකත් එක්ක නාදිත්‍ථාති. අත්තාමේති. මොකක්ද මේ? මේ තමා තමයි මේ කියලා. අන්නේ විදිහට වෙන්නේ නැහැ. දුක්ඛමය උපජ්ජමානං දුකමයි උපදින්නේ දුකමයි නිරුද්ධ වෙන්නේ දුක් කියලා සැකයක් නෑ වෙන කෙනෙකුගේ ඥානයක් අවශ්‍ය නෑ ඒතකින්ම සම්මාදිට්ඨියෙන් යුක්තයි. එතකොට බලන්න දැන් අපට මගේ ආත්මයයි කියන්නේ මගේ ආත්මයයි කියන කාරණාවක් හම්බ වෙනකොට නිෂ්ඨාවකට යෑමක් නේ තියෙන්නේ. නිෂ්ඨාවකට යෑම මේ තමයි හරීම දේ. නිෂ්ඨාවකට. ඇයි ලං වෙලා එකතුල බැහැගෙන ඉන්නේ? බැඳිලා. මොකක් විදිහටද මගේ ආත්මය කියලා හිතනව නෙමෙයි මගේ ආත්ම වශයෙන් ලැබීම නිසා එහෙම වෙන්නේ. මගේ ආත්ම වශයෙන් යමක් එක්කනේ ආත්ම කියනකොට. එහෙම නොලැබෙන්නේ නේ. එහෙම ලැබෙන්නේ නේ ලං වෙලා එකතු වෙලා බැහැගෙන වාසයේ යෙදෙන්නේ නැති වුනහම. අන්න ඒ ආර්ය කෝණිපැත්තකින්ම සම්මාදිට්ඨියෙන් යුක්තයි. තව කෙනෙක් උපදේශ අවශ්‍ය නැහැ. මේම ඥානියෙන් යුක්තයි. ඉතින් මේක ගොඩක් ගැඹුරුයි. හොඳට හිතන්න කෝණත් එක්ක බලන්න. එතකින්ම සම්මාදිට්ඨියෙන් යුක්තයි. සබමත්ථීතිකෝ කච්චායන අයමි කන්තෝ කච්චායන මේ සියල්ල ඇත කියන එක කාන්තය. සබ්බ නත්ථීතිකෝ අයං කච්චන් ဒ ුතියන්තෝ සියල්ල නැහැ කියන කච්චන් දෙවෙනි අන්තය. ඒතේතේ අච්චාන උභෝ අන්තේ අනුපගම් මජ්ජන තාග සම්මන් දේශී තථාගතයන් වහන්සේ මැදින් ඔය දෙකම යන්නේ නැත මැදින් ධර්ම දේශනා කරන මධ්‍යම ප්‍රතිපදාව. ඔය අන්ත දෙකට නොයහ. ඇත සහ නැත කියන කාරණාව. ඒතකොට ඇත නැත කියනකොට අපිට හැම වෙලෙම යමක් හම්බ වීම යමක් නොලැබීම. යමක් හම්බ වීම යමක් නැති බව. මෙන්න මේ කරුණු දෙපැත්තත් එක තමයි කෝණ දෙක බලන්න ඕනේ නැති. ඕනම දෙයක්. දැන් විග්‍රහයක් මොන හම්බුණා. විග්‍රහය හම්බීම වැරදි කියලා හම්බ වෙනවනේ. නැති බව හම්බ වෙනවනේ. අන්න මේ අන්ත දෙකත් එක්ක යනවා. ඇයි මේ මම ඉඳලා මැන්නනේ. ලඟුණ මොකක් එකද? උපය උපාදාන අබිනිවෙස්ස විනිබද්ද වුණා. කායික මොකක් එකද? මේ අත්තාති කියලා. ඒක නිසා නෙමුනේ. අන්න මේ අත්තාති කියලා උපය උපාදාන අබිනිවෙස්ස විනිබද්ද නොවෙනකොට මොකද වෙන්නේ? මේ අන්ත දෙකට යොමු වෙන්නේ නේ. සබ්බ නත්ථීති ဒ ුතියවන්තෝ සියල්ල නැහැ කියන එක දෙවෙනි අන්තයයි. සියල්ල තියෙනවා කියන එක පළවෙනි අන්තයයි. ඊළඟට ඒතේතේ කච්චා නුබෝවන්තේ මානපකම් මජ්ජ බාදනහස මේ මැදින් දෙහෙම ධර්ම දේශනා කරනවා. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස් මෙන්න මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව මේ. එතකොට මේ දුක සකස් වෙන එක නෙමේද? මේක මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. මේ තමයි ඇත කියන කාරණාව ඉස්ලාම නැත කියන කාරණාව දුරු වෙන එක ඇත කියන කාරණාව දුරු වෙන එක නැත කලින් කියවනේ දේශනා කරානේ ඇත නැත දුරු වීමෙන් සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා. ඒක දර්ශනයක් නේ. දර්ශනය කියන්නේ ඇත නැත දුරු වෙන විදියනේ. මේක මේ පුතඥයා ලෝකේ දකින්න විදියක් නෙවෙයි. මේක මේ නැත ඇත කියන දෙක දුරු වෙන දෘෂ්ටිය. පටිච්චසමුප්පාදේ ඉතින් පටිච්චසමුප්පාදේ කතා කරනවා අපි මේ දවස්වල කතා කරමින් යනවා. එතකොට අපිට මේක තව ඉගෙන ගන්න යොමු වෙන්න පුළුවන්. එහෙනම් පටිච්චසමුප්පාදේ කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව වෙන එකක් නෙවෙයි. පටිච්චසමුප්පාදේදී මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ මේකකවත් හම්බෙලා නැහැ අත්තාමේති කියලා. අත්තාමේ කියලා හම්බෙලා නැහනේ. එහෙනම් මධ්‍යම ප්‍රතිපදාවනේ. අර කලින් විස්තර කරානේ.
අත්තාමී කියලා උපයෝපාදාන අබිනිවේෂ නිබද්ද නැති නිසා එතකින් සම්මාදිට්ඨියයි කියන. ඒක හම්බෙලා නැහැ මෙතන. එහෙමෙතන් ආවසෝ ආනන්ද මෙන්න මේකයි ඒක විග්‍රහ කරා කච්චානගත ස්වාමීන් වහන්සේට. අවිජ්ජා නිරෝධයෙන් සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධයෙන් මෙන්න මේවා දුක නිරුද්ධ වෙන්නේ කියලා. ඒ මේතන් ආවසෝ අන්දඟුණ දැන් කවුද මේ චන්න ස්වාමීන් වහන්සේට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරණන් වහන්සේ කච්චාන ස්වාමීන් වහන්සේගේ පරයය පැහැදිලි කරේ. දැන් මේක අහගෙන හිටියා චන්න ස්වාමීන් වහන්සේ. බුදුරණන් වහන්සේ කියපු දහම් පරයය. ආනන්දේනි යේසං ආයස්මන්තානං තාදිස්සා සබ්‍රහ්මච ආනන්දයන් වහන්සේ සබ්‍රහ්මචාරින් බොහෝ අවවාද අර්ථයේ සහිත අනුකම්පා කරනවා අවවාද කරනවා. ඉදංජපනකෝ ආයස්මන්තං ආනන්ද ධම්මදේශන සුත්වා ධම්මං ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනාවල මම දහමට බැසගත්තා. ඔන්න එතනින් සෝතාපන්නලා තියෙනවා. එහෙනම් කලින් සෝතාපන්න වෙලා ඒ මොකටවත් යොමු වෙලාද? නෑ. සුදුසුත්වය ඇති කරන්න ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වේ ඔන්න දැන් නම් දහම් මහා සුදුසුයි. ඕජ සෝතෝ කියන කාරණාවට සුදුසු වුණා නන්නේ අර්ථ පරීක්ෂණය කළා යෝනිසෝ මනසිකාරය කළා දහමට යොමු වෙන්නේ. අන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ආවට පස්සේ සුදුසුත්වයේ ඉස්මතු වෙලා ඉන්නේ. එතකන්නේ. හැබැයි දන්නවා පංචපාස්කන්ධ අනිත්‍යයි අනාත්මයි කියලා දන්නවා. හැබැයි දහමහන සුදුසුනේ. කොහොමද වෙනස? ඉතින් මේ සමාජ විවහාරික වචනනේ අනිත්‍යයි අනාත්මයි පංචපාස්කන්ධ කියනවා අපි දලුත් ඉඳන ගත්තට. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේට දැන් මේ පරි බලන්න මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ බුදුරණවහන්සේගේ දහම් පරයය. අපි මේ කච්චංගොස්සුටි කොච්චර ඉගෙනගෙන නැද්ද? අර විදිහට මේ හිටපු චන්න ස්වාමීන් වහන්සේට මේක හද්දිම මොකද වුනේ? සෝතාපන්න වුණා. ඉතින් මේක තමයි ඒ චන්න සූත්‍රයේ ස්වභාවය. ඉතින් මේක හරි ලස්සන අපි හොඳට හිතන්න ඕන කරුණු ටිකක් ගොඩක් තියෙනවා අපේ ජීවිතයත් එක්ක බලනකොට. මම ඔබට මුලින් කරුණු ටිකකුත් පැහැදිලි කරේ ඒ නිසාමයි මේ දහමට යොමු වීම සම්බන්ධයෙන් නැත්නම් අපි ඇත්තටම පසුතැවීමක් දුකක් එක්ක ඒක ඉන්නවා නැත්නම් අපි හතරු වීමක් තුල තියෙනවා මොකක් එක්කද අර ලෝකීය මට්ටමින් වටහාගත්ත දේත් එක්ක. ඉතින් ඒක ලෝකීය මට්ටම වටහාගත්ත දේ කියන කාරණාව මේ චන්න ස්වාමීන් වහන්සේලාත් තිබිලා තියෙනවා. හැබැයි කන්නිමලවත් නෑ බනහන්නේ. අවවාදයට කන්නිමලවත් නැතුවයි ඒ ටික තියෙන්නේ. එහෙනම් කන්නිම නොනනේ කීටාගේ සූත්‍රය තියෙන්නේ. ඕච සෝට ධම්මං සුනාති ඒවා තියෙන්නට ඕනේ සද්ධාජාත උපසංකමතු වුණාට පස්සේ. දැන් මේක හොඳට තේරෙනවා සද්ධාජාත උපසංකමතුත් නෑ ඕච සෝට ධම්මං සුනාතිත් නෑනේ. දැන් සද්ධාවෙන් එළඹෙච්ච නිසානේ ආනන්ද ස්වාමීන් වහන්සේට වන්න ඕච සෝතෝ ධම්මං සුනාති දැන් කන් නිවන්න හරි අන්න එතනින් එහාට දැන් කියලා දෙන්න ලැහැත්තිය. ඊට කලින් අර පංච උපාදානස්කන්ධ හිම තේරුම් ගන්න තිබුණේ සද්ධාවෙන් එළඹිලා කන් නිවන්න අහන්න කන් නිවල තියෙද්දිද නෑ. ඒ පංච උපාදානස්කන්ධේ හිම තේරලා අනිත්‍ය අනාත්ම සබ්බේ සංඛාර සබ්බේ ධම්මා අනිත්‍ය අනාත්ම වශයෙන් තේරලා තියෙන්නේ සද්ධාවෙන් එළඹීමකුත් නැතුව කන් නිවන්නෙත් නැතුව ඒ තේරිලා තියෙන්නේ. එහෙනම් ඒව මොකද්ද? ලෝකේ පුතඥ කෙනාට ලෝකේ හම්බෙච්ච ටික. ඊළඟට තමයි සද්ධාජාතෝ උපසංකමතු. සද්ධාවෙන් එළඹුණාට පස්සේ යන්න දැන් කන්නිමණ්ඩ සුදුසුයි කන්නිමල තියෙනවා. දැන් එහෙනම් කියන්න ඕනේ කියලා යොන්න අනසවින් වහන්සේ දේශනා කරන්නේ. එතකොටයි අවබෝධ කරන්නේ. ඒක ඉස්සලා හොඳට දැනගන්න වෙනවා. දැන් මේ කවුද? මේ චන්න ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේ වැඩ සිටපු කාලේ ඊළඟ බුදුරන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ මහා තේරවරු වැඩ සිටපු කාලේ මේ සියල්ලක්ම දැනගෙන හිටපු. එතකොට මේව සියල්ලම දන්නවා බව හම්බ වෙච්ච ඒ ස්වාමීන් වහන්සේටයි බැරි වුණේ දහම අවබෝධ කරන්න මේ වෙනකම්. එහෙනම් හොඳටයි මතක තියාගන්න කොයි වගේ දෙයක් අපි තුල ඉස්මතු විය යුතුයිද දහම අවබෝධ කිරීම සඳහා යොමු වෙන්න. වෙන තමන්ගේ පඬිතකම් නෙමෙයි. සද්ධාජාත උපසංකමතුන් ඒකට හොඳම සූත්‍රය මේ චන්න සූත්‍රය. අපි ඊළඟට තව පොඩි සූත්‍ර දෙකක් තියෙනවා මේ වගේ දෙකක් කතා කරලාම අපි අවසන් කරමු. ඔබට ඊළඟ ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්නම්. පඨම රාහුල සූත්‍රය. අතකෝ ආයස්මා රාහුලෝ යේන භගවතේන උපසංකමි. රාහුල ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදලා වන්දනා කරලා ඒකත් පස්ස වාඩි වෙලා මේ විදිහට කියනවා. කතන්නකෝ බන්තේ ඥානතෝ ස්වාමීන් වහන්සේ ස්වාමීනි කෙසේ දන්නකොට දකින්නකොටද මේ සවිඥානික කායේ වහිද්දාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානවානුසයන් හොන්ති. අහංකාර මානානුසය මම මගේ කියන මෙන්න මේ ස්වභාවය
මේ විඥාන දැන ගැනීම සහිත කයෙහි බාහිර වූ සියලු නිමිති වල යෙදෙන්නේ නැත්තේ. යංකින්චි රූපං යංකින්චි රාහුල රූපං අතිසනාගත පච්චුප්පන්නං අජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං රූපං නේතමුනේ සමසින මේසෝ අත්තාති යමත තම සමපඤ්ඤය ධම්මපඤ්ඤය පස්සති. මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන අතීතනාගත මෙන්න මේ 11 ආකාරයටම යථාර්ථ වශයෙන් මනා ප්‍රඥාවෙන් දකින්න කොටයි මොකක් වෙන්නේද මේ සියලුම සවිඥානික විඥාන සහිත කය දැන ගැනීමත් කියන්නේ දැන ගැනීමෙන් තු කයත් බාහිර නිමිති බම කියන කාරණාවක් එක්ක නැතුව මේ පැහැදිලි කරන්නේ දැන ගැනීම සහිත කයත් බාහිර නිමිති තුල තියෙන මේ මම මගේ කියන අහංකාර මමංකාර මනසේ එතකින් දුර වෙලා යන්නේ රාහුල කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඔහොම දකින කොටයි. ඒකේ ဒုတိ ය සූත්‍රය පැහැදිලි කරනවා. ඒකත් ආනන්ද ස්වාමීන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා වන්දනා කරලා ස්වාමීනි කොහොම දන්නකොට කොහොම දකිනකොටද මේ දැන ගැනීම සහිත කයි බාහිර නිමිති වල අහංකාර මමංකාර මානානුසය විද්වංසනීය වෙන්නේ. ඒ කියන්නේ දැන් කලින් සිදු නොවෙන්නේ කොහොමද කියලානේ ඇහුවේ. දැන් මේක මිදෙන්නේ නැත්නම් ඒක සම්පූර්ණයෙන් නැති වෙන්නේ. විද්වංසනීය දැන් දුර වෙලා යන්නේ, ඉක්මවා යන්නේ, මිදුනේ වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒක අහපු ක්‍රම දෙකක්. සිදු නොවන්නේ කොහොමද කියලා ඇහුවා කලින්. ඉක්මවන්නේ කොහොමද කියලා අහනවා දැන්. පුංචි කෙනෙක් නේ රාහුල ස්වාමීන් වහන්සේ. නෝන තිබ්බට පුංචිනේ. යංකින්චි රාහුල රූප අතීතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීරපණේ දුරලං ගොරෝසියු කියන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන යථාර්ථ වශයෙන් මනා ප්‍රඥාවෙන් දකිනකොට තන්නේ තම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙවෙයි කියලා මෙන්න මේව දකිනකොට මොකද වෙන්නේ? දැකලා ආශ්‍රව දුරු වෙනවා. දුරලා නිදහස් වෙනවා. අන්න ඒ ආකාරයටයි සවිඥානිකයි බහිද්ධා නම් සබ්බ නිමිත්තේසු මේ අහංකාර මහංකාර මානුසයේ සම්පූර්ණ දුරලා විමුක්තියට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට විස්තර කරලා දෙනවා. එහෙනම් අද මම හිතන්නේ සමහරවල් ප්‍රශ්න තියෙන්න ඇති ගොඩක්. ඉතින් ඒ නිසා විනාඩි 40ක විතර කාලයක් තියෙනවා. මම අද ඒකයි ගොඩක් කාලෙ දුන්නේ ඔබට අවස්ථාවක් දෙනවා. ප්‍රශ්න අහන්න. හොඳයි එහෙනම්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර 89 වෙනි ධර්ම සාකච්ඡාවේදී එතනදී සාකච්ඡා වුණා සමුදය අත්ංගමය නිරෝධය ආස්වාදය ආදීනව නිස්සාරණය කියන කාරණා. එතනදී ඔබ වහන්සේ ඉස්මතු කරන්න හැදුවා අස්තංගමය කියන කාරණාව. ඔබ වහන්සේ උදාහරණයක් ගත්තේ ඇස ඔබ වහන්සේ අහනවා සමුදය දකින්නකොට ඇස තියනවාද කියලා. එතකොට එතනදී ස්වාමින් වහන්සේ මේ ඒකම ඔබ වහන්සේ පැහැදිලි කරන්න හදනවා දැන් ධර්මයේ ස්වභාවය අකාලික ගුණය කාලත්‍රයකට යටත් නොවන බව. එතකොට ස්වාමින් වහන්සේ දැන් ඒකම නිරෝධය කියන කාරණාවේදී මගේ දැනුම හැටියට මට වැටහිලා තියෙනවා දැන් හේතුන් සකස් වෙනකොට හේතු ඒ කියන්නේ ඵලය සකස් වෙච්ච දෙයක් හේතු සකස් වෙන්නේ නැත්නම් හේතු නොයෙදෙනකොට ඵලය නොයෙදෙන බව. එතකොට නිරෝධය කියන්නේ ඵලය නොයෙදෙන බව. එතෙන් සම්මත මේ මට අත්ංගමය කියන කාරණාවත් එක්ක ඒක පොඩ්ඩක් එතන පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේකේ මේ කච්චනගත සූත්‍රයේ කියලා තියෙන ක්‍රමයක ඇත සහ නැත කියන කරුණු ටික තේරුම් ගන්න තියෙන ඒ විදිහට තමයි නිරෝධය කියන එක. දැන් නිරෝධයේ පිළිබඳව සත්‍ය ඥානය හරියට මේක හම්බෙන්නේ නැහැනේ සෝතාපන්න වෙනකම්. එහෙනම් අපිට ඉස්සල්ලාම වැටහීමක් තියෙන්න ඕනේ. අපි තේරුම් ගන්න තියෙන ක්‍රමයේ වැරද්දක් තියෙනවා. මොකද සෝතාපන්න නොවි අපේ නිරෝධයේ පිළිබඳව ඥානයක් ඇති වුණා නම් කියන එක. අනිත් එක තමයි පළවෙනියෙන්ම තියබිය යුත්තේ නිරෝධේ ඥානය කියන එකත් නෙවෙයිනේ. එතකොට එහෙනම් අපට නිරෝධේ ඥානය කියන එක නම් පළවෙනියටම අපට මේ පිළිබඳව වැටහීමක් තියෙනවා නම් හටගන්න විදිහක් එක්ක නැතුව
එහෙනම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. පුබ්බේ ධම්මට්ඨ ඥාන පච්චා නිබ්බාන ඥාන. එතකොට ධම්මට්ඨ ඥානය කියනකොට පටිච්චසමුප්පාදයේ සකස් වීම තමයි හේතුඵල න්‍යාය සකස් වීම කියන එක. එහෙනම් මේ සකස් වීම කියන කාරණාව නිවැරදිවම හම්බ වීම තමයි පළවෙනිම දේ. හැබැයි නිවැරදිවම හම්බ වීම කියනකොට අර උපයෝපාදාන අබිනිවේෂ විනිබද්ධ වශයෙන් මේ අත්තාති කියලා හම්බ වෙන විදිහක් නැහැ. මේ අත්තාති කියලානේ. ඒතකොට Tamanට හම්බ වීමක් නේ. එහෙනම් එහෙම හම්බ වීමක් එක නෙමෙයි නැත කියන අන්ති දුර වෙලා යන්නේ. එහෙම හම්බුණා නම් මේ අත්තාති කියලා නැත කියන අන්ති දුර වෙන්න විදිහක් නැහැ. ඇයි? අන්න උපයෝපාදාන අබිනිවේෂ විනිබද්ධ වෙලා තියෙනවා. මේ අත්තා කියලා. එහෙනම් සක්කාය දිට්ඨි හිම්ම නැත කියන අන්ති දුර වෙන්නේ නැහැ. එතකොට තියනවා කියනවා. හැබැයි එහෙම තියෙද්දි තමයි නිරෝධය කියන අන්තය නිරෝධය දකින්නවා කියන කාරණාවත් එක්ක ඒක නැත කියන පැත්තකට යොමු වෙලා තියෙන. ඒ උපයෝපාදාන නිවේෂ අනිවිද්ද වෙලා. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ අත්තා කියලා මේ ආත්මයයි කියලා ඒ කරුණෙක යොමු වුණාම නිරෝධය කියනකොට හම් වෙනවා අර නැත කියන කාරණාව. ඔන්න ඔය දෙකත් එක්ක කරකැවෙනවා. ඒතර ඔය දෙකත් එක්ක කරකැවෙන්නේ ඇයි? අර මේ අත්තා මේ අත්තා කියන්නේ මගේ කියන්නේ අපි හිතනවා නෙමෙයි ඈ. හිතනවා කියන එක නෙමෙයි මගේ කියනකොට ඔන්න අයිතිත්වයක් ඇවිදිලා ආත්මයයි කියනකොට යම් කාරණාවක් එක්ක මට යමක් හම්බුණා කියන එක. මොකක් එක්කද? ඒ දේ එක එකතු නැකෙන්නේ දැන් ඇත නැත කියන කාරණා දෙක ඒ විදිහට හම්බෙලා. හැබැයි මේ ඒක හම්බලා තියෙන්නේ පටිච්චසමුප්පාදයේ නොදකීමත් එක්ක ඇත නැත කියන එකත් එක්ක. එතකොට ඇත නැත කියන එක හම්බුනේ අන්න නැති බවක් හම්බ වීම ඇත බවක් හම්බ වීම. නැති බවක් හම්බුණත් ඇති බවක් හම්බුණත් නැති බව අපි මනින්නේ තවත් එකක් එක්ක. නැති බව මනින්නේ තව එකක් එක්ක. ඒක නැහැ. අපි නොයිපදෙනවා කියලා වචනේ දැම්මට හට නොගන්නවා කියලා වචනේ දාන්නේ දැන් භෞතිකත්වයකට නෙමෙයිනේ මේ මානසිකත්වයකටනේ අපි බලන්නේ දැනගත්තා කියන එක මානසික දැන ගැනීමක් හට නොගන්නවා කියනකොට අපි දැන ගැනීම කියන එකට නිර්වචනය දීලා ඉවරයි. දැන ගැනීමක නිර්වචනය දීලා ඉවරයි. දැන ගැනීම හට නොගන්නවා කියලා අපි කිව්වට හිතුවට හඳුනා ගැනීම කියන එක නිර්වචනය දීලා ඉවරයි. අපි හඳුනා ගන්නවා කියන එක හට නොගන්නවා කියලා කිව්වට හිතුවට. එහෙනම් එතනදී අපි හිතවිල්ලක් විතරයි තියෙන්නේ. හැබැයි ඒකට දීලා ඉවරයි අපි. ඒකට බහුවත්වයක් දීලා ඉවරයි. ඒ කියන්නේ ඒක තිබ්බ කියලා දීලා ඉවරයි. ඒක තියෙනවා කියලා දීලා ඉවරයි. ඒක නැති වුණා කියලා දීලා ඉවරයි. අපි හට නොගන්නවා කියලා අපි එකට වචනයක් දීලා තියෙනවා. එච්චරයි වෙනස තියෙන්නේ. එහෙනම් ඒ වචනේට එහා ගියපු දෙයක් වෙනට ඕන. දැන් ඒකනේ අර චන්න ස්වාමීන් වහන්සේට සබ්බේ සංඛාර අනිච්චාදි සබ්බේ ධම්ම අනාත්තාදි කියලා හම්බෙලා තියෙනවානේ. රූප වේද සංඥා සංකාර අනිත්‍යයි අනාත්මයි සබ්බේ සංඛාර අනිච්චයි සබ්බේ ධම්ම අනාත්තා කියලා හම්බෙලා තියෙනවා. එච්චර හම්බවීමක් ඇතිලා තියෙනවා චන්න ස්වාමීන් වහන්සේට. නමුත් මේ ධර්මයේ පැත්තට සද්ධා ජාත උපසංක්‍රමිත වෙලා නැහැ. ඕචසෝත ධම්මං සුණාති වෙලා නැහැ. එච්චර දෙයක් හම්බෙලා තියෙනවා. එතකොට ඒ හම්බෙලා තියෙන්නේ ඒ සමාජයේ විවහාරික දේත් එක්කමයි. ඉතින් ඒ නිසා අපි හොඳට බලන්න ඕනේ හොඳට කල්පනා කරන්නට ඕනේ. අපිට සමහර ලාවට නෑ අපි හිතන්නේ නැහැ. හිතන්නේ නැති වුණාට අපිට ඒකට හැඟීමක් තියෙනවා. කියන්නේ ඒක නෑ කියන එක. නුවණ නෙමෙයි හැඟීමක්. ඒක නෑ කියන එක. අපි අර හඳුනගත්ත දේ නෑ කියලා නෙමෙයි හඳුනා ගැනීම නෑ කියන එකත් එක්ක යන්නට ඕනේ නැත්තේ. හඳුනා ගැනීම නෑ කියලා ගිහිලා තියෙන්නේ. මම හිතන්නේ මේ සමයක දාලා නෑ මම හිතන්නේ දුක්ඛ සමුදය සත්‍ය ගැන මේ ළඟදී විස්තරයක් කරා දේශනාවක්. අන්න ඒකෙදී පැහැදිලි කරලා පෙන්නවා යම් කිසි මට්ටමකට මේ දුක්ඛ සමුදය හොයනකොට නිරෝධය කියන කාරණාවත් ඒ හමු වෙන ආකාරය පිළිබඳ. ඒ දුක පිළිබඳ හොයන්න යනකොට පිළිසිඳ හොයද්දී සමුදය ප්‍රහාණයද නිරෝධය සාක්ෂාත් වෙනවා කියන මෙන්න මේ කාරණාව. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරලා බලන්න. අපි ඒක හට නොගන්නවා කියලා අපි දාගත්තට අපි හිතුවට ඇත්තටම අපි ඒකට ලේබල් එකක් දීලා ඉවරයි. කියන්නේ ඒක නෑ කියන එකම තමයි වචනෙන් හට නොගන්නවා කිව්වට. කියන්නේ ඒ තිබිච්ච කාරණාව නෑ කියන එකයි අපිට තිබුණ එක භෞතික එකක් නම් ප්‍රශ්නයක් නෑ.
තිබුණා කියන කාරණා භෞතික එකක් නම් හම්බුණා කියන කාරණා භෞතික එකක් නම් අපි ඒ කල්පනා කරන කමේ සාධාරණත්වයක් දෙන්න පුළුවන්. හැබැයි භෞතික එකක් නෙමෙයි හඳුනා ගැනීම දැන ගැනීම කියන කාරණා එක. එතකොට දැන් ඒක හට නොගන්නවා කියලා අපි හිතන කාරණාව තුළදී අපිට අර තිබුණා කියන කාරණා පැත්තෙන් ගිහිල්ලා ඉවරයි. කාලය පැත්තට ගිහිල්ලත් ඉවරයි. ඉතින් ඒක නිසා මේක තවදුරට ගොඩාක් කල්පනා කරන්නට ඕනේ. ඉතින් ඒකට අපි ටික දැන් අපිට මේ උනන්දුව මේකේ තිබිය යුත්තේ උනන්දුවනේ, උද්‍යෝගයනේ, මේ ඕනකමනේ. ඉතින් ඒකත් එක්ක ඉදිරියට යන්නට ඕනේ. අපිට මොකක්වත් ලැබෙන්නේ නැහැ. මේ ඕනකම ඉදිරියට ඕනකම කියන්නේ ආරද්ධ වීරිය. ඔන්න බලන්න අපිට ඇති විය යුතු කරුණු. ආරද්ධ වීරිය, ආතාපි කියනවා, සම්පජානෝ කියනවා. ඊළඟට සතිම ඕකනේ. ඉතින් ওই කරුණු ටික ඉස්සරහට තව අපි විශ්මතු කරගන්නට ඕනේ. පංචපාස්කන්ධය මේකයි, නිවන මේකයි, ආයතන මේකයි කියලා උපයෝපාදාන අභිනිවේෂ විනිබද්දුනාට හම්බෙන්නේ නැහැ. හැබැයි ඔය උත්සාහය ඔය උනන්දු ඔන්න ඕකයි දිගටම තියෙන්නට ඕන නැති. ලැබෙන්නේ නැහැ. ඊතර වීමක් සිදු වෙන්නේ. උනන්දු උත්සාහය වීර්යයයි ප්‍රකට වෙලා එන්නේ. මාට ලැබෙන වෙන දෙයක් එක්ක නෙමෙයි. ඊතර වීමක් ඉස්මතු නැති නිසා ඒකට අපි හොඳට තව දුරටත් කල්පනා කරලා ඔය ගතිය අපි තුල තියාගන්නට ඕනේ. ඔය ඕනකම, ඔය හිතන්න ඕනකම, ඔය කල්පනා කරන්න ඕනේ. ඕකයි තියෙන්නට ඕනේ. අපි බලන්නේ ඒක තියෙන්නට වඩා අපට ඕනකමක් එනවනේ අරක හරි කියලා තෘප්තියක් දාගන්න. තෘප්තිමත් වීමට. හැබැයි යම් කන් යමනකොට කන් යමල සද්ධාවෙන් අහන්න යමු වෙනකොට යම් කිසි කෙනෙකුට අන්න ඊළඟට අහපව මොකද වෙන්නේ? අනේ ඇත්තනේ කියලා අන්න අතහරිනවා. අන්න ආය ඕනකම එනවා. දැන් මොකද ඉස්මතු වෙනවනේ සමාගය තුලින්? වීර්ය, ආරද්ධ වීර්ය හැම වෙලෙම පටන් ගත්ත වීර්ය. දැන් අපි එකකට ගිහිලා ගුලි ගැහුණා නම් අතට උනා නම් අන්න කොහෙද ආරද්ධ වීර්යයක්? හරිනේ ඒක. එහෙනම් ඔය ආරද්ධ වීර්ය, නුවණ, සිහිය මේවා ටික ඉස්සරහට දියුණු වෙන්නට ඕනේ. පංචපාස්කන්ධය මට හම්බ වෙනවා මේ විදියට, නිරෝධය මට මේ විදියට හම්බ වෙනවා. එතකොට මොකද ඒ වෙලා තියෙන්නේ? උපයෝපාදාන අභිනිවේෂ විනිබද්ධ වෙනවා. මේ අත්තාති කියලා. අන්න එහෙම නොවෙන්නට නම් මේ ධර්මපරියාය එහෙම නොවන විදිහට හම්බ වෙන්නට ඕනේ. වීරියක්, ආරද්ධ වීරිය වෙන්නට ඕනේ. ඊළඟට සිහියක්, නුවණක් ඉස්මතු වෙන්නට ඕනේ. එතකොටයි මේ ඊතර වීම ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ. ඒක මට අයිති දෙයක් නෙමෙයි. ඒක අයිති මාර්ගයටයි. ත්‍රිවංශන. තෙරුවන් ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි ඔබ වහන්සේගේ උපදේශය. ස්වාමීන් වහන්සේ තව පොඩි කරුණක් මට වැටහුණා මේ චන්න සූත්‍රය අහනකොට. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ නිතරම දේශනා කරන බුද්ධ වචනයම තමයි ඒ කාලේ ඒ රහතන් වහන්සේලාත් නිතරම බුද්ධ වචනේ පමණයි ඒ රහතන් වහන්සේලාටත් කිව හැක්කේ කියන කාරණාව. දැන් මෙතනදිත් මට හිතුණා ස්වාමීන් වහන්සේ දැන් ආනන්ද මහරහතන් වහන්සේගෙන් ඒ චන්න ස්වාමීන් වහන්සේ අහනකොටත් දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී මට මතක හැටියට ඇහිලා තියෙන සූත්‍රය දේශනාවන් වලින් දැන් ආනන්ද හාමුදුරුවෝනත් යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ආවිල්ලා මොකක් හරි අහුවනම් ආනන්ද ස්වාමීන් වහන්සේ යමක් උන්වහන්සේ යමක් කියනවා දේශනා කරනවා ඒ ගිහිල් නමුත් ඊට පස්සුව ඒක නැවතත් බුදුරජාණන් වහන්සේට දැනුවත් කරනවා ඒ සම්බන්ධයෙන්. එතකොට ඊට පස්සේ තමයි මේ කාරණාව බුද්ධ භාෂිතයක් වෙන්නේ කියන එක. දැන් මෙතනදී මේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මේ ආචාර්ය ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් උපදේශයක් ඉල්ලපු වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවා කිව්වේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ තවත් රහතන් වහන්සේ කෙනෙකුට දේශනා කළ දේශනාවක්. ඒනොත් පැහැදිලි වෙනවා බුද්ධ වචනේ ඇරෙන්න වෙන කෙනෙකුට කිසි දෙයක් තමන්ගේ මතයකට කියන්න බෑ කියන වගේ වැටහීමක් ආව ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව් ඒක හිම තමයි. කිසි විදියකින් තමන්ට බුදුරණවහන්සේගේ දෙයක් ඇටියට ශ්‍රාවකයෙකුට කියන්න බෑ. කලිනුත් මේ බුදුරණවහන්සේ ජීවමාන වෙද්දී පවා මේ ශ්‍රාවක භාෂිතයක් ඒක අනුදැනන්න දේශන අනුදැනුවට ඒ ඉදිරිපත් කරේ බුදුරණවහන්සේ දේශනා කරන එකම තමයි. හැබැයි අර බුදුරණවහන්සේ දේශනා කරපු අවස්ථා පරියායක් ඒ කරුණු එක්ක ඉදිලා නෙමෙයිනේ මේ දහම් කරුණක් අහදින කිව්වේ. හැබැයි අහපු කරුණ බුදුරණවහන්සේ දේශනා කරපු එකම තමයි. ඒක නැවත බුදුරණවහන්සේ අනුමත කරා. බුදුරණවහන්සේ මේ විදිහටම සම්පූර්ණයෙන් ඒ පරියාය නොකියව නිසා.
නමුත් ඒ බුදුරණවහන්සේ දේශනා කරපේකම තමයි ඒත් කතා කරේ. දැන් මෙතනත් ඒ විදිහම දැන් මේ කතා කරලා පෙන්වන්නේ. ඉතින් ඒ නිසා ඇත්තට මේ ශ්‍රාවකයන්ගේ තියෙන බුද්ධ ගරුත්වය අසාමාන්‍යයි. ඉතින් ඒ අසාමාන්‍ය බුද්ධ ගරුත්වය ඒකනේ මේ මම හිතන්නේ ඊයේ දේශනාවට එකත් ඇහුවා නම් පුණ්‍ය ගංගාව ගලනවා කියලා කියන්නේ බුදුරණවහන්සේගේ අවිච්ඡ ප්‍රසාද. ඉතින් ඒක තමයි පුණ්‍ය ගංගාව කියලා කියනවා. ඒකමනේ ජීවිතය කියන්නේ. ආය බලෙන් හිතන්න දෙයක් නැහැ බුදුරණවහන්සේ ගැන. බුදුරණවහන්සේගෙන ඒ ප්‍රසාදයත් එක්කමයි තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මෙතන මේ සඳහන් වෙච්ච උපය උපාදාන අභිනිවේෂ විනිබන්ධ කියන කාරණා පෘථග්ජනයාගේ කෝණයයි සේකයාගේ කෝණයයි සේක පුද්ගලයාගේ කෝණයයි හම්බ වෙනකොට තියෙන වෙනස්කම් මොන හරි තියනවාද කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් මෙතන චන්න ස්වාමීන් වහන්සේ කියනවානේ මටත් මේක හම්බුණා කියලා ඉස්සෙල්ලා පෘථග්ජන භූමියේ ඉඳගෙන අර කාරණා සම්බන්ධව ඒ වගේම දැන් මෙතන කෙනෙක් ප්‍රතිපදාවට සම්බන්ධ කරලා ගන්නවා නම් මේ කාරණා ටික මේක පෘථග්ජන පුද්ගලයා දකින්න හම්බ වෙන විදිහයි සේක පුද්ගලයාට හම්බ වෙන වෙනස් විදිහකුයි කියනවා නම් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් මේ අත්හා කියන කාරණාව තමයි ওই විදිහට ලැබීම. ඒකට දැන් පුතත් මේ මගේ ආත්මය කියනකොට යම් කාරණාවක් හේතු කරගෙන තමන්ට යමක් ලැබුණා නේ. කියන්නේ තමන් හම්බ වෙලා තමන්ට යමක් ලැබුණා කියන එකනේ වෙන්නේ. මගේ කියන්නේ මේ ආත්මය කියන්නේ තම අවස්ථාවක් එක්ක මම කියන එකනේ. ඒතර මම අවස්ථාවක් එක්ක මගේ වෙනවා කියන්නේ තමන්ට යමක් ලැබුණා කියන එක. නිශ්චයකට යන්න පුළුවන් නේ. මේ මගේ කියලා නිශ්චයකට යන්න පුළුවන්. මොකක් හරි දෙයක් අපට අපි හිතන්නේ නිශ්චය වෙනකොට නිරෝධය මට හම්බුණා කියලා. සමුදය මට හම්බුණා කියලා. දැන් මේ ඇත්තම සංඛාරය කියලා. මේ ඇත්තම දැන ගැනීම කියලා. දැන් මෙහෙම තමයි ඊතර වෙන්නේ. දැන් මේ මොකද්ද? මට හම්බවීමක් නෙවෙයිද? මට හම්බවීමක් නෙවෙයිද? මට හම්බවීම එක මගේ නෙවෙයිද? ඇයි දැන් ඒ කියන හැම දෙය තුළම මට මගේ හම්බවීමක් කියලා. ඊතර වීමක් නෙමෙයි මට මගේ හම්බවීමක්. එතකොට අන්න ඒක තමයි එකතු වුණා. බැඳුණා බැහැගත්තා. මොකද්ද? හැබැයි සමුදයයි නිරෝධයයි කියන එකට නෙමෙයි ගිහින් තියෙන්නේ අත්තිතංච නත්තිතංච කියන එකට. මොකද ওই දෙක තමයි මේ පැත්තේ කරකැවෙන්නේ. අත්තිතංච නත්තිතංච කියන එකත් එක්ක සමුදය නිරෝධය කියන එක නෙමෙයි කරකැවිලා තියෙන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? දැන් බලන්න මම යම් කාරණාවක් ලැබුණාම මගේ වුණා. දැන් ඔන්න හිතලා බලන්න සංස්කාර අනිත්‍යයි කියලා හම්බ වුණා. සංස්කාර අනිත්‍යයි කියලා හම්බ වුණා. දැන් චන්න ස්වාමීන් වහන්සේ මුලින් කියන්නේත් ඒකනේ චන්න ස්වාමීන් වහන්සේ. තමන්ට හම්බ වීමක් එක්කනේ. ධම්මා අනත්තයි කියලා හම්බ වුණා. සබ්බේ සංඛාර අනිත්‍යයි කියලා හම්බ වුණා. දැන ගැනීම අනත්තයි කියලා හම්බ වුණා. දැන් මේ මොකද්ද උනේ? අනාත්මයි කියලා අනිත්‍යයි කියලා හම්බ වුණා. ඒ හම්බ වුණා කියනකොටම උපය උපාදාන අභිනිවේෂ විනිබද්ධ බව. කියන්නේ තමන්ට යම් දෙයක් හම්බ වෙලා තියෙනවා මගේ වෙලා. හිතන්නේ නැහැ. ඇත්ත වෙලා කියන්නේ. දැන් අපි ගත්තාම මගේ වුණාම මම මගේ වුණාම ඒක සත්‍ය දෙයක් එක්කනේ අපිට ඒක යොමු වෙලා තියෙන්නේ. එතකොට ඒ පැත්තෙන් ඒ කෝණයෙන් අනිත් පැත්ත යනකොට නිට්ටය කියන පැත්ත තමයි යන්නේ. මම මගේ වෙනවා කියනකොට. නිට්ටය කියන පැත්ත. එතකොට ඒ නිසා තමයි උපය උපාදාන අභිනිවේෂ විනිබද්ධ මේ අත්තා කියලා වෙලා තියෙන්නේ. එතකොට මේ අත්තා වෙනකොට අන්න සංඛාර අනිත්‍යයි සංඛා ධර්ම අනත්තයි රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යයි මේවා අනාත්මයි කියලා හම්බ වුණා. අර මට මෙහෙම හම්බුණා කියලා මම චන්න ස්වාමීන් වහන්සේ කියන්නේ. හැබැයි අර විදිහට දැන් මේ ඊතර වීමක් නෙමෙයි හම්බ වීම. එතකොට එතනදී දැන් සංස්කාර කියනකොට සකස් වීමක්. උදාහරණක සංස්කාර ගම්මුක සකස් වීම. මේක අනිත්‍යයි. එතකොට සකස් වීම අනිත්‍යයි. සකස් වීම අනාත්මයි. ඊළඟට හඳුනා ගැනීම අනිත්‍යයි. හඳුනා ගැනීම අනාත්මයි. සියලු සංස්කාර අනිත්‍යයි. සියලු ධම්ම අනාත්මයි. මෙන්න මේ විදිහට හම්බ වෙලා. ඒක හරි. ඒ කියන්නේ ඒ කතාව තුළම
ගිහින් තියෙනවා පැවැත්මක් කියලා අන්න ඒකට ලං වුණානේ. ඒකට ලං වුණා. ඒකට බැඳුණා. ඒක හරි. දැන් ඊතර වෙලා නෙමෙයි මේ අත්තා කියලා හම්බ වෙලා. ඊතර වෙලා නෙමෙයි මේ අත්තා කියලා හම්බ වෙලා. ඒක එතකොට අන්න කෙනෙක් එතන ඉන්නවා. එයාට හම්බ වීමක් තියෙනවා. සක්කාය දිට්ඨි දුරුවීමක් කෙදෙන්නේ නැහැ. ඊතර වීමක් කෙදෙන්නේ නැහැ. ඒක නොවෙන චින්තනයයි පටිසමුප්පාදය කියන්නේ. ඒ විදිහේ නොවන චින්තනයයි පටිසමුප්පාදය කියන්නේ. දැන් අරහෙම දැකපු තැනදී දැන් අපි ගත්තොත් දැන ගැනීම නොවන බව කියනකොට දැන ගැනීම මැන්නනේ. සංකාරය නොවන බව කියනකොට සංකාරය මැන්නනේ කොයි හරි ක්‍රමයකට. ඒකනේ ඒක නොවන බව කියලා දාන්න පුළුවන් උනේ. ඒක මැනපො නිසානේ දාන්න පුළුවන් උනේ. ඊළඟට රූපණේ නොවන බව දාන්න පුළුවන් උනේ රූපණේ මැන්න නිසානේ කොහොම හරි. ඒ කියන්නේ රූපය පිරිසිඳ සොයනවා කියන කාරණාව නෙමෙයි රූපය කියන්නේ මේකයි කියලා ගිහිල්ලා. වේදනාව පිරිසිඳ සෙවිය යුත්තක් කියන කාරණාව නෙමෙයි වේදනාව කියන්නේ මේකයි කියලා. දැන් පිරිසිඳ හොයලා ඉවරුණා නම් නිවුණනේ. පංචපාස්කන්ධේ පිරිසිඳ හොයලා ඉවරයි කියන කාරණාව කියවෙන්නේ සමුදය ප්‍රහාණය වුණා නිරෝධේ සාක්ෂාත් වුණා මග වැඩුණා කියන කෘතයටයි. ඊට කලින් පැහැදිලි කරන්නේ රූපය පංචපාස්කන්ධේ පිරිසිඳ සෙවිය යුත්තක් කියලා. සමුදය ප්‍රහාණය කළ යුත්තක් කියලානේ. මිසක් කළා කියලා නෙමෙයිනේ. දැන් අපි රූපය කියන්නේ නැත්නම් විදීම කියන්නේ මෙහිමයි අනිත්‍යයි කියන්නේ කියනකොට අපිට විදීම කියලා යම්කිසි හඳුනා ගැනීම සංස්කාරය කියන එකට යම්කිසි වූ දෙයක් කියන්නේ පිරිසිදු හොයලා ඉවරයි කියලා අපේ කෘත්‍ය ගිහිල්ලා ඉවරයි. ඒකනේ අපි ඒ සකස් වීමනේ අනිත්‍ය කියන්නේ. දැන් හට නොගන්නවා කියලා අපි කතා කරන්න යන්නේ. ඒ සංස්කාරය ඒ විඥානේ හට නොගන්නවා කියලා කතා කරන්න යන්නේ. එතකොට මේ විඥානයේ සංස්කාරය හට නොගන්නවා කියලා කතා කරන්න යන්නේ සංස්කාරයේ විඥාන කියන එක පිරිසිදු හොයලා ඉවරයි. ඒ කියන්නේ පිරිසිදු හොයලා ඉවර නිසානේ ඒක හට නොගන්නවා කියන්නේ. එහෙනම් ඒක වෙලා නැහැනේ. ඒක වෙලා නැහැ කියලා කියන්නේ එහෙනම් දුක පිරිසිදු හොයලා ඉවර නැතුව කියන්නේ සංස්කාරයේ විඥානයේ කියන එක පිරිසිදු හොයලා ඉවර වෙලා නැතුව නම් අපි Nirodhe පිළිබඳව කතා කරන්න ගිහින් තියෙනකොට අපට ගිහින් තියෙන්නේ අනිවාර්යෙන්ම එහෙනම් අරක පිළිබඳව යම් කිසි කෝණයක් ගියා නම් සංස්කාරය විඥානයේ පිළිබඳව ඒක නෑ කියන එකයි අපි මොන විදිහට කතා කරත් ඒක නොයිපදෙනවා ඒක හට නොගන්නවා කියලා කතා කරන්න යන්නේ අර අපි ඇත කියලා ගත්ත එකයි පිරිසිදු හොයලා ඉවර නෑනේ එහෙනම් ඇත කියලා අරගෙන පිරිසිදු හොයලා ඉවර නැත්තම් ඇත කියලා අරගෙන පිරිසිදු හොයලා ඉවර නැති අපි දාගෙන තියෙන එකත් එක්කනේ. එහෙනම් ඊතර වීම කියන්නේ ඊට වඩා වෙනස් පරයය. අන්න උපයෝපාදාන අබිනිවේෂ විනිබද්ද කියලා විදියට මෙයත්තා කියලා යන්නේ. අර දෙක වෙනම සංස්කාරය කියන කාරණාව සහ ඒක නොයිපදෙනවා කියන කාරණාව එක්ක යෙදීමක් නෙවෙයි. එතකොට ඒක නොයිපදෙනවා කියනකොට අවස්ථා දෙකක් ගිහිල්ලා ඒක නැහැ කියන එකට ගිහිල්ලා දැන් තියෙනවනේ. පිරිසිදු හොයලා ඉවර නම් ප්‍රහාණය වෙලා ඉවරයි. නිවිලා. ඔන්න ඔය කෝණේ තමයි උපයෝපාදාන අබිනිවේෂ විනිබද්ද වෙද්දි තියෙන්නේ. පිරිසිදු සෙවිය යුත්තක්නේ මුලින්ම හම්බෙන්නේ. සත්‍ය ඥානය කියන එක, කෘත්‍ය ඥානය කියන එක, කෘත ඥානය කියන එක. කරුණු තුනක්. එතකොට සත්‍ය, කෘත්‍ය, කෘත කියන ඥාන අපිට වෙන්වෙන් වශයෙන් ඒ කරුණු පිළිබඳව බලන්න ඕන කෝණයක් තියෙන්න ඕනේ. දැන් හරියට යම් කිසි විදිහකට සත්‍ය වශයෙන් හම්බ වුණා නම් කෘත්‍ය කෘත පිළිබඳව නුවණක් යෙදෙනවනේ. නැති වුණාට ඒක Nirodhe සත්‍ය තියෙන එක කාගත උපදෙස් ඕනේ නැති. හැබැයි හරියටම යොදුච්ච නැති නිසානේ කෘත්‍ය කෘත පිළිබඳවත් සත්‍ය පිළිබඳවත් ඉදින් නැති. ඒක සත්‍ය කියනකොට දැන් මේක අවස්ථා හතරක් නෙමෙයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන්නේ. ඒක නිරෝධය සත්‍යයක් කියලා වෙන්නේ. දුක පිරිසිදු හැවීම සමුදය ප්‍රහාණය නිරෝධය සාක්ෂාත් වීම මඟ වැඩිම කියන අවස්ථා හතරක් නෙමෙයි. ඒකයි මේ නිරෝධය පිළිබඳව කියන කරුණත්
දැන ගැනීම පිරිසිදු සෙවීම කියන කාරණාවත් එකම හම්බෙලා තියෙනවා. ආයේ දැන ගැනීමට නිර්වචනයක් යෙදිලා නැහැ. ඒ නිර්වචනයම ඉක්මවීමක්. ඒකට පටිච්චසමුප්පාද පරියාය පෙන්වන්නේ. ඒකට තමයි මේ අත්තා කියන කාරණාව උපයුපාදාන අබිනිවේෂ විනිබද්ද කියන එක නොයෙදෙන බව පැහැදිලි කරන්නේ. ඇත්තට මේ කාරණාව ටිකක් තව සාවධානව අහන්න ගැඹුරුයි. අපි හැම වෙලෙම මේ දැන් මම අර මුලින්ම පටන් ගන්නදී මතක් කරේ එකයි යම් කිසි කරුණු අපි ඉගෙන ගන්නකොට අපි හැම වෙලෙම බලන්න ඕනේ අපට නොතේරෙනකොට දුක් වෙන්න නෙමෙයි අපි ඉස්සරහට තල්ලුවක් වෙන්න අපට යමක් උපකාර වෙනවා කියන එක. ඉතින් ඒ නිසා හොඳ අවධානයෙන් තව ඒ පිළිබඳව හොඳට කල්පනාවට යමු වෙන. දැන් මේකට අපි අහලා තියෙනවනේ එකඟර සිහියක් යොමු වෙච්ච සිහියක් අවශ්‍යයි, මනස හිත එකඟ භාවයක් අවශ්‍යයි, ඊළඟට ආරද්ධ විරියක් අවශ්‍යයි, ප්‍රඥා මේවා එකතු වෙන්නට ඕනේනේ. අන්න ඒවා ක්‍රමානුකූලව එකතු වෙමින් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ නිසා සමහර කාරණා පිළිබඳව අපට අගෝචර වෙනකොට කෙනෙකුට අගෝචර වීමෙන් පසුතැවීම වෙනවා. තව කෙනෙකුට ගෝචරයි කියලා අල්ල ගන්නවා. ওই දෙක නැතුව ඊතර වීමක් ඉස්මතු වෙන්නට ඕනේ. ඔහොම ඉස්මතු වෙලි තමයි අප මේ මාර්ගයක් ප්‍රකට වෙන්නේ. ඊට සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඒක ස්වාමීන් වහන්සේ මේක ඒ උපයෝගපාදාන අභිනිවේෂ ඉනිපද්ද කියන එක හේතු පැත්තෙන් ඉදිච්ච කාරණාවක් විදිහට නේ ස්වාමීන් වහන්සේ අපි ඒක ගන්න වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම උපයෝගපාදාන අභිනිවේෂ විනිබද්ද කියන කාරණාව ඉදෙන්නෙම හේතුව කියන්නේ මේ පරිසම්පාද ධර්ම තමයි මේ කාරණාව නොදැකීම කියන එකත් එකමයි. ඒ කියන්නේ අර නත්ති සංච ඉස්සල්ලාම යන්නේ. එතකොට දැන් බලන්න හොඳට කල්පනා කරලා නත්ති සංච නැත කියන අන්තය තමයි ඉස්සල්ලාම යෙදලා තියෙන්නේ. ඒ සමුදය දකින්න නැති නිසා. එතකොට එහෙනම් සමුදය නොදැකීම කියන කාරණාව එකමයි මේ උපයෝපාදාන අභිනිවේෂ විනිබද්ද වෙනවනේ මේ අත්තාති කියලා. එතන මේ මගේ ආත්මය කියලායි වෙන්නේ. එතන මගේ ආත්මයයි කියලා වෙන්නේ සමුදය නොදකපු නිසා. මගේ ආත්මයයි කියලා වෙන්නේ. එතන මගේ ආත්මයයි කියලා වෙන තැනදී සමුදය නොදකීමේදී ඒ උපයෝපාදාන අභිනිවේෂ විනිබද්ද වශයෙන් වෙනකොට අන්න නැත කියන පැත්තනේ ගිහින් තියෙන්නේ. ඒ සමුදය දැකපු නැති නිසා නැත කියන පැත්ත. එතකොට නැත කියන පැත්ත යමුනේ මොකක් එක්කද? අර පටිච්ච සමුප්පාදය කියලා ඒ හේතුඵලය නොදැකපු නිසා. සමුදය පැත්ත නොදැකපු නිසා. දැන් සමුදය පැත්ත දැකීමත් එක්කම නිරෝධය පැත්ත අනිත් පැත්ත ඇත කියන එක දුර වෙනවා. එහෙම නොදැක්කට පස්සේ යමක් කියන කාරණාව නිර්වචනයක් කියන කාරණාව යෙදීමක් කියන කාරණාව හම්බෙලා තියෙනවා. යමක් නිර්වචනයක් යෙදීමක් කියලා හම්බ වුණා නම් ඒක නැතිවීමක් කියන කාරණාවයි අන්න හම්බෙන්නේ. එතකොට එහෙනම් ඒ දෙකම ලැබීමක් වෙලානේ. මොකක් ඇටියටද? මේ අත්තා උපයෝපාදාන අභිනිවේෂ විනිබද්ද වෙන්නේ මේ අත්තා. ලැබීමක් තියෙනවා. ඒ ලැබීම තමන්ට ඒක තමයි චන්න ස්වාමීන් වහන්සේ අර මුලින්ම පැහැදිලි කරන්නේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් සබ්බේ සංඛාර සබ්බේ ධම්ම වශයෙන් හම්බුනාය කියන්නේ. ත්‍රිවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ ත්‍රිවන් සරණයි. අතරවන් සරණයි ස්වාමීන් වහන්සේ ඒ සමුදය අත්ංගමයේ කියන තැන අත්ංගමයේ කියන වචනේ සිංහල අර්ථය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒ වචනේ තේරුම ත්‍රිවන් සරණයි. අත්ංගමයේ කියන්නේ නෑ කියන එක තමයි අස්තය. නිරෝධය කියන්නේ නිරුද්ධුණා කියන එකනේ. අස්තංගමය කියන්නේත් නෑ කියන එකම. ඒ කියන්නේ අපි දකින්න කෝණයක් කියන්නේ මේක වෙනස් වෙන්නේ. දැන් මේ වචන එකක්වත් ලෝකෝත්තර වචන නෙමෙයි. දැන් අපි හිතනවානේ වචන ටිකත් ලෝකෝත්තරයි කියලා. ලෝකෝත්තර නම් වචන යෙදෙන්නේ නෑනේ. ලෝකෝත්තර නම් යෙදෙන්න විදියක් නෑනේ වචනයක්. එතකොට මේ සියලු වචන ලෞකිකයි. සියලු වචන ලෝකයි. සියලු වචන විවහාරිකයි. එතකොට එහෙනම් අත්ංගමය කියන්නේ උදය කියන්නේ හටගත්තා, අස්තංගමය කියන්නේ අස්තයට ගියා. සමුදය කියන්නේ හටගත්තා, නිරෝධය කියන්නේ නැති වුණා. එතකොට මේ වචන කියන්නේම මේ අලුත් දෙයක් නෙමෙයි ලෝකයේදීම වචන තමයි. එතකොට අත්‍යතාන්තේ නත්‍යතාන්ත කියන්නේ නැත කියන්නේ ඒකම තමයි. අර මේකේදී බුදුරණවහන්සේ ධර්මපරියායේදී අර නැත කියන කාරණාවට
ඒක දාන්න බැහැනේ. ඒක දාන්න බැහැ කොහොමත් නිරෝධය කියන්නේ. නිරෝධය කියන වචනයත් එක්ක. හැබැයි නිරෝධය කියන එකෙන් හැන හැඟීම නැති වෙනවා කියන එක තමයි. අස්තංගමික නැති වෙනවා කියන එක තමයි. මොකද මේක බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට දැන් ඔන්න මම මේ ලෝකේ පහළ වෙනකොට නිරෝධයට ලෝකයට විවහාර නොවන ලෝකෝත්තර මාර්ගයට වචනයක් එහෙම එකක් නැහැනේ. ඒක යෙදෙන විදිහට බුදුරන් වහන්සේ දහම් පරියායක් ඉස්මතු කරලා පෙන්නනවා. ආර්යකෝණ ඉස්මතු වෙද්දී ඒ නිරෝධය ඒ සමුදය ඉස්මතු වෙන්නේ. ඔකයි වෙනස තියෙන්නේ. මුතොයි සියල්ලංගෙම ලෝක විවහාරික වචනමයි. එහෙනම් දකින්න කෝණය අනුවයි ඒක වෙනස් වෙන්නේ. හැබැයි ඒක දකින්න කෝණය වෙනස් කරන්න බුදුරණවහන්සේ දහම් පරියායක් පැහැදිලි කරා. අන්න ඒක අපි හොඳට බලන්න ඕනේ. තෙරුවන් සරණයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර ඔබ වහන්සේගේ මේ පහුගිය දේශනාවලදී ඔබ වහන්සේ අර සඳහන් කරා මේ ආශ්වාද ආදීනව නිස්සරණය දැකීමට නම් සමුදයත් අංගමය කියන්නේ දැකපු කෙනා තමයි ඒ ආශ්වාද ආදීන නිස්සරණය දකින්නේ කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ අෂ්ටාංගමය දැන් ඒ කියන්නේ දැන් මේ නිරෝධය වහන්සේ දැන් කියලා දුන්න දැන් විස්තර කරපු විදිහට ඒ නිරෝධය හරියට දැකපු කෙනාට ආයිත් ආශ්වාද ආදීනව නිස්සරණ කියන දෙයක් දකින්නවත් එක දෙයක් නැති වෙනව නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ හරියට උදයංගම අත්ංගම දැක්කනම් ඒක පොඩ්ඩක් විස්තර කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නිරෝධයේ සාක්ෂාත් වීමත් නිරෝධය දැකීමත් දෙකක්. සාක්ෂාත් වීම කියනකොට සාක්ෂාත් වුණා නිවුණා කියන එකයි. දැක්කා කියනකොට ප්‍රඥාවයි. එතකොට දැන් අපිට සමුදය දැකීම නිරෝධය දැකීම අවස්ථා දෙකක් වුණාම තමයි නිරුද්ධ වීම සාක්ෂාත් වීම කියන එකේ දෙන්නේ. ඒ නිරුද්ධ වීම දැක්කා කියන එක අපි සාක්ෂාත් වීම දෙන්නේ අවස්ථා දෙකක් වුණාම කාලයකට යෙදුනහම කාලයකට පැන වුණාම. එහෙන් පැනවෙච්ච තැනදී නිරෝධය කියනකොට නිරෝධය කියලා කියන්නේ ලැබුණා කියන්නේ සාක්ෂාත් වීම කියන එකම අපිට යොදන්න වෙනවා. නමුත් ඒක නෙමෙයි ප්‍රඥාවෙන් දැක්කා කියන එක. මම හිතන්නේ පෙරේදා කරපු දේශනා උදාහරණයකට මම පැහැදිලි කරා. දැන් ලෝකයේ පැත්තෙන් ගත්තම ශෝකයක් ඇති වුණාම යම් කිසි කෙනෙකුට ශෝකය පිළිබඳව සමුදය දකින්න කෙනෙක් හරියටම ගියා නම් සමුදය දකින්න ගිය තැනදී සමුදය හම්බ වෙනකොට නුවණ එකම ප්‍රඥාව නිරෝධය දකිනවා. හැබැයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ නැහැ. නිරෝධය සාක්ෂාත් වෙනවා නම් එයාට ආයි කරන්න දෙයක් නැහැ. කෘත්‍ය කරලා ඉවරයි. නිරෝධය සාක්ෂාත් වුණා නම් කෘත්‍ය කරලා ඉවරයි. එතකොට රහත් වෙලා ඉවරයි. මම මේ සෝතාපන්න වීමනේ කතා කරන්නේ. හැබැයි නිරෝධය දකිනවා. දකින්නේ ප්‍රඥාව. සාක්ෂාත් වෙන්නේ නැහැ. ඒතකොට සාක්ෂාත් වෙනවා කියන්නේ දැන් එහෙනම් දුක්ඛ නිරුද්ධ වෙන. අපි ගත්තොත් ශෝකයේ එක්ක යනකොට ශෝකේ නැති වෙනවා. ශෝකේ නැති වෙනවා තමයි ලෝකයට. හැබැයි ලෝකේ නැතිවීම ශෝකේ නැතිවීම නිරෝධය කියලා ගත්තාම නිරෝධය සාක්ෂාත් වෙලානේ. එහෙනම් නිරෝධය සාක්ෂාත් වුණා කියන්නේ රහත් වෙලානේ. රහත් වුණා නම් කරන්න දෙයක් නැහැ නේ හපෝ. හැබැයි නිරෝධය කියන එක පිළිබඳව අපට අවස්ථා සම්බන්ධයෙන් එක හම්බෙලා තියෙනවා. ප්‍රඥාවෙන් දකින්නවා කියන එක නෙමෙයි. අවස්ථා සම්බන්ධයෙන් කියන්නේ තිබිච්ච එක නැති වුණා කියන එක. ඒ කියන්නේ ඇත කියන එක නැත කියන එක. අන්නේ දෙකත් එක්කයි අපට නිරෝධය හම්බෙන්නේ. හැබැයි නිරෝධය කියන කාරණාව අර පටිසමුප්පාද සමුදයෙක් හොයාගෙන යන පරියායදී හම්බෙනකොට සාක්ෂාත් වීමක් නෙමෙයි තියෙන්නේ ප්‍රඥාවෙන් දැකීම. ප්‍රඥාවෙන් දැක්කට නිරෝධය සාක්ෂාත් වෙලා නැහැ. නම් පවතිනවා. නිරෝධය සාක්ෂාත් වෙලා නැහැ පවතිනවා. නිරෝධය සාක්ෂාත් නොවිච්ච නිසා පැවැත්ම නිසා ආස්වාද ආදිනිස්සරණයක් තියෙන්නේ. නිරෝධය සාක්ෂාත් වුණා නම් පැවැත්මක් තියෙන්නේ නැහැ නිවෙනවා. එහෙම වුණා නම් නිවෙනවා. සමුදය අෂ්ටාංගමයේ දැකීමෙන් නිරෝධය සාක්ෂාත් වුණා නම් අනනිවීමක් තියෙනවා. එතකොට කතා කරන දෙයක් නෑ. හැබැයි නිවිච්ච නැති තැනදී ප්‍රඥාවෙන් දකින්න. ඉතින් මේක දෙකක් පරියාය දෙකක් සාක්ෂාත් වීමයි දකින්නයි කියන්නේ දෙක. ওই දෙක වෙන් වශයෙන් අපිට තේරුම් ගන්න ලොකු හැකියාවක් එන්නට ඕනේ. ওই දෙක වෙන් වශයෙන් තේරුම් නොගන්න තාක්කල් අපට නිරෝධය කියන කාරණාව නිවැරදිව තේරුම් ගන්නත් සමුදය කියන කාරණාව තේරුම් ගන්නත් අමාරුයි. ඒකට තව අපි යොමු වෙන්නට ඕනේ. තෙරුවන් සරණයි. පොම්පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි මේ ස්වාමීන් වහන්සේ දැන් ඔය කියපු නිරෝධේ සාක්ෂාත් එකයි ප්‍රඥාවෙන් දකින්න එකයි ඒ ගැන මටත් ප්‍රශ්නයක් තිබුණා ඒක දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරපු නිසා ඒක පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ අහපු මේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු දැන් දවස් 2-3කට ඉස්සෙල්ලා දේශනා කරපු අර සමුදය ආර්ය සත්‍ය ඒ දේශනාවේදී තමයි මට මේ ප්‍රශ්නේ ආවේ ස්වාමීන් වහන්සේ දැන් එතන අර දැන් ශෝක වීම දුක හරි ඉපදීම ඒ වගේ ස්වාමීන් වහන්සේ විස්තර කරලා අර මේ තණ්හාව මේ සමුදය විස්තර කරනකොට ස්වාමීන් වහන්සේ අර ඒක පැහැදිලි කරානේ මේ ඒ අර කාරණා තුනක් අරගෙන මේ කෝනෝ භවිකා නන්දි රාග සහගත තත්ත්‍ර අභිනන්දිනී කියලා හැම ඒ ටික පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඒක වෙනකොට නිරෝධය මේ ප්‍රඥාවෙන් දකින්නවා කියලානේ කිව්වේ මේ විදිහට ඒ සකස් වීම දකින්නවා ඒව නැත්තම් මෙහෙමයි කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒකේ මට ඒ වෙලාවේ ආවේ දැන් එතන තණ්හාවනේ කතා කරේ ආර්ය පරියායෙන් තණ්හාව. ඒ කියන්නේ පෘථග්ජන විදිහට නෙවෙයි ආර්ය පරියායෙන් තණ්හාව ඊදුවම එතන එක පැහැදිලි වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලානේ දැන් අපි කියන්නේ පටිච්චසමුප්පාද යනවා. දැන් අපි දන්නවා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි තණ්හාවක් කියලා. ඒ වුණාට දැන් උතන අවිද්‍යාව එහෙම ප්‍රකට වුණා. එහෙම මේ මට තේරුනේ නැහැ එතන. අවිද්‍යාව කොහොමද එතන මෙයානේ කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් ඔය අර ආර්ය න්‍යාය අර මේ ඇතිකල්හි මේ ඒ ටික ඔක්කොම ඔතන යෙදෙනවා ඇති කියලා හිතුණා. ස්වාමීන් වහන්සේ මේ විදිහට එතකොට එතන කොහොමද ස්වාමීන් වහන්සේ අවිද්‍යා ප්‍රත්‍ය ඒක අපට ඒක කොහොමද ඒක දැනගන්න නොතේරෙන්නේ ඇයි ස්වාමීන් වහන්සේ එතන ඒක ටිකක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නොතේරෙන්නේ කියන්නේ නුවණට අපට හම්බ වෙන්නට ඕන ওই විදිහට විමසන් යොමු වෙනකොට එතකොට දැන් තණ්හාවගේ කෘත්‍යනේ සමුදය පැහැදිලි වුණේ. හැබැයි තණ්හාව කෘත්‍ය දුකෙහි දුක හට ගැනීම කියන එකනේ. ඒකෝර මම හිතන්නේ ඒකද අපි පැහැදිලි කරන්න හේතුණා දුක කියලා හොයාගෙන යනකොට සමුදය හොයවීමක් එනවා. සමුදය හොයනකොට දුක හම්බවීමක් නෙමෙයි යෙදෙන්නේ. යෝ තස්සායව තණ්හාසේස විරාග නිරෝධෝ කියන. ඒ තණ්හාවම නිරෝධය කියන එක හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ දුකෙහි සමුදය හොයන තැනදී හම්බ වෙලා තියෙන්නේ දුක්ඛ නිරෝධය කියන කාරණාව සත්‍ය ඥාන වශයෙන් සාක්ෂාත් වෙලා නැහැ සත්‍ය ඥාන වශයෙන් යෝතස්සායේව අශේෂ විරාග නිරෝධ. මොකද එච්චරටම මේ නුවණ ප්‍රබල වෙලා සමුදය හම්බෙද්දී ආය නිෂ්ඨාවකට ගිහිලා නෑ මේක නෙමේ දුකයි කියන්නේ කියලා ඒ දුකයි කියන්නේ කියලා ඒක පිරිසිදු සෙවියුත්තක් මිසක් ඒක අර නිෂ්ඨාවකට ගිය බවක් හම්බෙලා නෑ. එතකොට අන්න නිරෝධය ඒ තුලින් ඉස්මතු වෙලා එනවා. ඉතින් මේ මාර්ගයේ කතා කරේ නෑ. ඉතින් ඕක ඔය කාරණාවටම අවිද්‍යාව කියන්නේ. වෙන එකකට නෙමෙයි. දුක්ඛය අඥාන, සමුදය අඥාන, නිරෝධය අඥාන, මග්ගය අඥාන. එහෙනම් ඔය කාරණාව ඉස්මතු වෙලා ඉද්දී ඔන්න අඥානකම මොකද වෙලා තියෙන්නේ? අඥානකම ප්‍රකට වෙලා අඥානීය අසත්‍ය නිරෝධයේ අන්න අනිත් පැත්තට මාර්ගයේ ආරණ්‍යයත් එක්ක ඉස්මතු වෙලා එන ඒක සමහරවිට අපිට ඊළඟ සාකච්ඡාවේදී කතා කරන්න පුළුවන් මේ මාර්ගාර සත්‍ය කතා කරනකොට. ත්‍රිවංශ සරණයි. මේ ස්වාමීන් වහන්සේ බොහොම පිං මට තව පොඩි කාරණයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඒකට අපි ප්‍රායෝගිකව බලනකොට දැන් අපි මේ යෝනිසෝමනසිකාරය උපද්ද ගන්න නම් දැන් ස්වාමීන් වහන්සේට කියලා මේ ඒකෙදි පැහැදිලි කරා වගේ මොකක් හරි දුකක් හරි මොනවා හරි පැවැත්මක් ප්‍රකට වුණාම ඒ ඔස්සේ මේ විදිහට ඔය අර තණ්හාවේ ඒ ආර්ය පරියාය අනුව එහෙම කල්පනා කරලා මේ ඒ විදිහට ඒක නිතරම ඒ කියන්නේ ඒක පුළුවන් හැම වෙලෙම කරලා ඒක ගොඩක් අර බහුලීගත කිරීමෙන් යම්කිසි දැක්මක් විදිහට ඒක පිහිටලා එහෙමද ස්වාමීන් වහන්සේ වෙන්න ඕනේ. දැන් අපි කරන්න ඕනේ ඒකට යෝනිසෝමනසිකාරු උපද්ද ගන්න විදිහට ඒ විදිහටද අපි ප්‍රායෝගිකව කරන්න ඕන එහෙමද කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ යන්නේ ඒකට මේ පොඩි පහදලා පිළිතුරක් දෙන්න ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. චරවසන්න යෝනිසෝමනසිකාරය ඇතරම කරන්න තියෙන්නේ ප්‍රායෝගිකව නෙමෙයි ධර්මයේ ඇහිමෙදිනේ. එතකොට එහෙනම් ධර්මයේ ඇහෙනකොට ඒකේ අර්ථය හිවීමත් එක්කනේ යෝනිසෝමනසිකාරය දෙන්නේ. ඒකට උපකාරයක් මිස අපට අර ඇහෙන ධර්මය තුල කියන කාරණා මොනවද කියලා වටහා ගන්න තමයි ප්‍රායෝගික තියෙන කරුණු අපි ඒකට යොමු කරගෙන බලන්නේ.
ඉතින් ඒක ඇහෙන ධර්මයේ තියෙන කාරණා බලන්න. ඉතින් ඒකත් එක්ක ඒක බලන්න ඕනේ. ඉතින් අපිට ශෝකයක් ඇති වෙනකොට මේ අවස්ථාවේදී අපි ගොඩක් වෙලාවට යෝනිසමනසිකාරයේ කරනවායේ කියලා සමහර වෙලාවට අපට වෙන්න පුළුවන් ඒ කාරණාව නිරුද්ධ වීම කියන එකත් එක්ක ප්‍රායෝගිකත්වයක් කියලා ඉස්මතු වෙන එක. හැබැයි අපි ඒක අර අපට ලැබෙන එකක් නෙමෙයිනේ. මේක ඊතර වීමක්නේ. අන්න ඒ විදිහට ඒ ඇහිච්ච කාරණාව ඔස්සේ අපි යම්කිසි මට්ටමකට අපේ ජීවිතය තුළ අර ඇහිච්ච කාරණාව නිරවුල් කියන්නේ ඇහිච්ච කාරණාව අර්ථය තාත්වික කර ගැනීමට අපි අර ප්‍රායෝගිකව තියෙන කාරණාව ගන්නට ඕනේ. එහෙම නැත්නම් යෝනිසමනසිකාරය කියන කාරණාව ඉස්මතු වෙන්නේ ධර්ම ඇහිමත් එක්ක. ඒක තමයි ඒ අවධානය ඒකට යොමු වීම කියන එකේදී අර නීවරණය ඉක්ම වෙලා හිත එකඟ වීමක් යොමු වෙන්නේ. ඒ හිත එකඟ වෙච්ච තැනදී අර සම්පූර්ණයෙන් අර බාහිරව වෙන එදිනෙව එකක්වත් එදෙන්නේ නැහැ. යෝනිසමනසිකාරය ඒත් එක්ක ඉස්මතු වෙලා එනවා. ඒක තමයි යෝනිසමනසිකාරයේ ප්‍රායෝගික වීම කියන්නේ. එතකන් මේ යෝනිසමනසිකාරයේ ප්‍රායෝගික වීම කියන කාරණාව ඉස්මතු වෙන්නේ මම කියන ආරණ්‍යය පිළිබඳව මේ ළඟදී විග්‍රහ කරපු මේ කාරණාවේදී ආරණ්‍යය අන්න ඒකදී ඉස්මතු වුණා. ඒ යෝනිසමනසිකාරය ඉස්මතු වෙන පරියාය කොහොමද මේ නිවර්ණ ප්‍රහාණය සහ මේ සමාධිය කියන මේ කරුණුත් එක්ක ඉස්මතු වෙන්නේ කියලා. ඒක මාර්ගයටයි ඉස්මතු වෙන්න දෙන්න ඕන නැත්නම් ප්‍රායෝගික කියන සැබෑ తত্ত্বය ධර්මයේ හීම කියන කාරණාවෙකදී විචක්ෂණය අපිට විචක්ෂණය කරන්න පුළුවන් ධම්මෝද්දච්ච. ඒක අපි බලන්නට ඕනේ. අපි ඒකට යොදන්න ඕනේ වචනේ ප්‍රායෝගිකව කරනවා කියන එක නෙමෙයි. අපි ඒකට යෙදිය යුතු කාරණාව තමයි ධර්මීය විමසනවා කියන එක. මොකද අපිට අහපු දේ විමසීමක් කරනවානේ. එතකොට අපි එහෙනම් අපට යම්කිසි ප්‍රායෝගික අවස්ථාවක් එනකොට අපි හිතමු ශෝකයක් එනකොට අපි මේ කරන්නේ ඇහලා දරාගත්ත දැනුම එක්ක ඒකත් බාහිරින්නේ දැන් ඇහෙන්නේ නැහැ කනට අපිට බාහිරින් දැනුමක් එනවා. කනට ඇහෙන්නේ නැහැ බාහිරින් දැනුමක් එනවා ශෝකේ එනකොට දැන් ධර්මයේ හැටියට. ඊළඟට ඒ දැනුම අහවට පස්සේ ඒකත් බාහිරින් එන්නේ. අන්න එතකොට යෝනිසමනසිකාරය කරනවා. ඔන්නෝකයි අවස්ථාවේ දෙන්නේ. ඇහෙන්නේ නැහැ කනට පිටට එනවා ඒ අහපු කාරණාව. නිවැරදිව මේ කාරණාව වෙන්නට ඕනේ. එහෙම එද්දී ඒක යෝනිසමනසිකාරය ඉදෙනවා. අර කාරණාවේදී ඒ ධර්මයේ ඒමට ඒක රුකුලක් වෙලා තියෙනවා. ඒකයි වෙනස තියෙන්නේ. දකින්නවා ප්‍රායෝගික කරනවා දකින්නවා කියන දේ විවහාර නොකර අපි බලන්නට ඕනේ. එතන ප්‍රායෝගික අවස්ථාවකදී ධර්මයේ ඒකට යොමු වීම කොහොමද? ධර්මයේ ඇහිලා ඒකට ඒ තුලින් යෝනිසමනසිකාරය යොමු වීම කොහොමද? එතකොට අර ප්‍රායෝගිකත්වය පාදක වෙලා ධර්මයේ තුලින් යෝනිසමනසිකාරයට යොමු වෙනවා මිස ධර්මයේ ප්‍රායෝගිකත්වයට ගැලපුවා නෙමෙයි. ධර්මයේ ප්‍රායෝගිකත්වයට ගැලපුවොත් වරදිනවා. ධර්ම ප්‍රායෝගිකත්වයේ යොමු වෙලා ධර්මයට යෝනිසමනසිකාරය යොමු වෙන්න ආයි ප්‍රායෝගිකත්වය දාලා නැහැ. ධර්මයේ යෝනිසමනසිකාරය කරා අන්න ලෝකෝත්තර මාර්ගයේ ඉස්මතු වුණා. ඊළඟට ලෝකෝත්තර මාර්ගයෙන් ප්‍රායෝගිකත්වයට යොමු වෙනවා නෙමෙයි ඊතර වෙනවා ඊට පස්සේ. ලෝකෝත්තර මාර්ගයේ භාවිතා වීම. ඉතින් ඒ නිසා අපි ඒ කාරණාව ගැන ගොඩක් අපි නිවැරදිවම බලන්න ඕනේ. මොකද අපි අර සමහර සමාජයේ ප්‍රායෝගිකත්වය කියලා කියනකොට අපි යොදන්නේම දැන් වෙන දේ බලන්න යනවා කියන එකනේ. දැන් වෙන දේ බලන්න යනවා නම් බලන්න තියෙන හැවෝනනේ. දැන් වෙන දේ බලන්න නෙමෙයි දැන් වෙන අවස්ථාව මුල් කරගෙන දහම් පරියායක් ඉස්මතු කරන් යෝනිසමනසිකාරය සිදු වීමටයි ඒ අවස්ථාව යොමු වෙන්නට ඕනත්. එතකොට තමයි ඒක සිද්ධ වෙන්නේ. හැබැයි දැන් දකින්නව නෙමෙයි දකීම සිදු වෙන්නේ මාර්ගයත් එක්ක භාවිතය කියනකොට ඒක ප්‍රඥා ඇසින් ඒක සෝතාපන්න කෙනා භාවිතා කරනකොට මේක හම්බ වෙලා නැහැ. ඊතර වීම අන්න නිවීම සාක්ෂාත් වෙනවා. ත්‍රිවන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ගලපන්න ගියොත් ඒ වගේ වෙලාවට ඉබේම වගේ නොදැනුවත්වම වගේ දහම් කරුණු එතකොට ඒ ස්වාමීන් වහන්සේ අර සඳහන් කරා දේශනාවේදී මේ සමහර වෙලාවට එතකොට දැන් අපිට ශෝකයක් වගේ නම් ඒකෙකින්ම ඒ වෙලාවේ ඒක හැම නැති වෙනවනේ අර ධර්මයේ ගැලපීමෙන්. එතකොට අපි අර නැතාන්තයට ගිහිල්ලා මොකද මේ ශෝකයක් නැති වෙනවා. එතකොට අර නැතාන්තයට එහෙම නොදැනුවත්වම යන ගතියක් තියෙනවා කියලා මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම ඒ විදිහට. එතකොට ඒ අර ලෝකයේ තුල නිරෝධය වගේ. එතකොට ඒක කියන්නේ ස්වාමීන් වහන්සේ කියපු කාරණා ගොඩාක් මේ ඒක ගොඩක් වැදගත් සම්නසිකට ගොඩාක් පිං ස්වාමීන් වහන්සේට මේ පාද නමස්කාර පූර්වක වන්දනා කරනවා තිරුවන් සරණයි. ඔව් ඇත්තට මෙහෙම යනකොට නැතකිනන්තයට යමු වෙනවා. යන්නේ අර ඒකේදී ප්‍රායෝගිකත්වයේ යොමු යුත්තේ අර විදිහටයි නැතකිනන්තයට යමු වෙනවා. හොඳයි දැන් කාලය අවසානය අපි අවසන් කරමු. තිරුවන් සරණයි ස්වාමීන්.
හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දිනත් ඔබ වහන්සේ මේ උදෑසනින්ම අප වෙනුවෙන් ඔබ වහන්සේගේ ඉතා වටිනා කාලය වැය කරමින් අපිට ඉතා වටිනා සද්ධර්ම දේශනාවක් අපිට සිද්ධ කරා. ඒ පිනෙන් ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට ආරාධනා කරනවා පින් අනුමෝදනාව සිද්ධ කරලා ධර්ම දේශනාව අවසන් කරන ලෙසට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අද දවසෙත් අපි මේ හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ වදාළේ උතුම් ධර්මය ඉගෙනගෙන අපේ ජීවිතයට වටිනා කියන පුණ්‍ය ධර්මයන් රාශියක් රැස් කරගන්නට යන. ඉතින් මේ රැස් කරගත්ත සියලු පින් පළමුවෙන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම අප නමින් මිය ගිය සියලු මළගිය ඥාතීන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අපවත් දලති පූජ්‍ය කටුකුරු ඥානන් ස්වාමීන් වහන්සේටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේටත් ලෝක සාසන සුරකින්න මහ ඇතිවරුන්ටත් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා. ඒ වගේම මේ සාකච්ඡාව මෙහෙවන ගයන් මහත්මයා අස්තික පොතුවැර මහත්මයා තුලානි මහත්මියටත් මේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපට නිරන්තරයෙන් උපකාර කරන රූපසිංහ මහත්මයා, බණ්ඩාර මහත්තයා, ඩයිස් මහත්තයා ආදී කොටදේශ සියලු උදව් කරන සිව්පසින් උපකාර කරන සෑම ධර්ම ප්‍රචාර කටයුතු කරන ඒ සඳහා දායක වන උදව් කරන සියලු දෙනාටත් ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. බුදුරන් වහන්සේගේ මේ ධර්මයේ සාකච්ඡා කිරීම තුළින් බුදුරන් වහන්සේගේ උතුම් බුද්ධානුභාවයේ උතුම් සත්‍ය ආශ්චර්ය මේ ලෝකයේ කෙනෙකුට කරන්න බැරි දෙයක්. මේක අදහන්න බැරි දෙයක්, කතා කරන්න බැරි දෙයක්, හිතා ගන්න බැරි දෙයක්. ඒකයි ආශ්චර්ය අద్භූතය කියන්නේ. ඒ ආශ්චර්ය අద్භූත වූ සත්‍ය ඉස්මතු වෙනවා. ඒක ඒකාන්තයෙන් සත්‍යයි. ඒ විග්‍රහය, ඒ පැහැදිලි කිරීම හිතා ගන්න බැරි ආශ්චර්ය අద్භූත වූ සත්‍යයක් හම්බෙන්නේ. එයත් ඒකාන්තයෙන් සත්‍යයි. ඒ පිළිවෙතට යමු වුණා කියන එක ආශ්චර්ය අద్භූත ස්වභාවයක්. ඒකයි අර විශාලික උග්ගලට ආශ්චර්ය අద్භූත කරුණු කියන්නේ. ඉතින් ඒ නිසා ඒක ආශ්චර්ය අద్භූත බව එයත් සත්‍යයි. ඉතින් මේ බුද්ධානුභාවයේ සත්‍යානුභාවයේ, ධම්මානුභාවයේ සත්‍යානුභාවයේ, සංඝානුභාවයේ සත්‍යානුභාවයත් ඒ වගේම මමත් මේ දේශනා ඉදිරිපත් කරන්න යොමු වෙන්නේ මගේ කැමැත්ත හිත අදහසම තියෙන්නේ කිසිම විදියකින් මම හෝ සමාජය හෝ අදහසක් නැතුව මේ බුද්ධ වචනේ පමණක් නොතේරුණත් තේරුණත් අදාළ නැහැ ඒකම ඉස්මතු වෙන්න ඕනේ කියන හැඟීමෙන් ඉදිරිපත් කිරීමමයි. ඉතින් ඒකත් සත්‍යයි. ඉතින් මේ සත්‍යානුභාවයෙන්ුත් ඒ වගේම අපි රැස් කරගත්ත සියලු පුණ්‍යානුභාව බලයන්ගෙන්ද අපේ ගුණධර්මානුභාවයෙන්ද මේ ලෝකයේ ශ්‍රී ලංකාදී පිරුද්දාවේ තිබෙන කොරෝනා වසංගත බිය දුරවි සැමට සතුටින් වාසය කරන්න හේතු වාසනා වේවා. ත්වන් සරණයි.